දාලා තිබ්බ කරන්න අත මේ පීනුන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කිරීම කියලා මේ මාතෘකාව එන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රතිශත කියන පාඩම යටතේ ප්‍රතිශත කියන පාඩම යටතේ 11 ශ්‍රේණියේ දෙවෙනි කොටසේ 9 වෙනි පාඩමේ තමයි මේ කොටස තියෙන්නේ. හීනුන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කරනවා කියන එක. මේ හීනුන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කිරීමේදී අපිට කරන්න තියෙන සාමාන්‍යයෙන් අපේ එදිනදා ගන්න දෙයක් ඒ තමයි අපි දන්නවා අපිට වහණ්ඩයක් මිලදී ගැනීමේදී එකවර විශාල මුදලක් ගෙවන්න බැරි නිසා අපි කරන්නේ ඒක ගෙවීමේ ක්‍රමයකට ගන්නවා. දැන් ජංගම දුරකථනයක් වෙන්න පුළුවන්, ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බයිසිකලයක්, මැෂින් එකක්, වොෂින් මැෂින් එකක්, ෆ්‍රිජ් එකක් මොකක් හරි. රයිට්. වගේ ගොඩක් කාල විදුලි උපකරණ තමයි අපි එහෙම ගෙවීමේ ක්‍රමයට ගන්නෙ. ඕනම භාණ්ඩයක් ගන්න පුළුවන්. රයිට්. ඒතර එහෙම ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ මිලදී ගන්නකොට සාමාන්‍ය ක්‍රියාවලිය ළමයි දන්නවා. මුලින් යම්කිසි අගයක් ගෙවලා, යම්කිසි වටිනාකමක් මුලින් ගෙවලා ඊට පස්සේ අපි සමාන වාර්ෂික වාරික වලින් ගෙවාගෙන යනවා. එතකොට ඒ භාණ්ඩය සල්ලි දීලා ගන්නව නම් තියෙන අගයට අපි කියන්නේ අත්පිට මුදල. අත්පිට වටිනාකම කියලා තමයි කියන්නේ. හරි? ඒ කියන්නේ එකවර මුදල් ගෙවලා භාණ්ඩය මිලදී ගන්නව නම් අපි ඒ වටිනාකමට කියන්නේ අත්පිට වටිනාකම කියලා. ඒ වටිනාකමට කියන අත්පිට වටිනාකම. හරි. එතකොට ඒ අත්පිට වටිනාකම කියන එක මම ලියාගත්තොත් මොකද්ද අත්පිට වටිනාකම කියන්නේ? අත්පිට වටිනාකම කියලා කියන්නේ අපි භාණ්ඩය එකවර මුදල් ගෙවලා ගන්නව නම් ගෙවිය යුතු අගය තමයි අත්පිට වටිනාකම කියලා කියන්නේ. නමුත් මේ අගයට ගන්න වෙන්නේ අපි පළමුව යම්කිසි වටිනාකමක් ගෙවනවා. ඒ ගෙවන ගානට අපි කියනවා මූලික ගෙවීම නැත්නම් පළමු ගෙවීම කියලා කියනවා. පළමු ගෙවීම ඩවුන් පේමන්ට් එකක් කියලා කියන්නේ අපි. ඒ ඩවුන් පේමන්ට් එකක් ගෙවන. ඒතර මේ අත්පිට වටිනාකම කියන එකෙන් පළමු ගෙවීම අඩු කළාම අපි ඒ සමාගමට නැත්නම් ඒ ආයතනයට ණයවන මුදල ලැබෙනවා. නැත්නම් ණය මුදල කියන එක ලැබෙනවා අපිට. ණය මුදල. හරි? ණය මුදල ලැබෙනවා. ඒතර මෙන්න මේ ණය මුදල තමයි අපි ඊළඟට සමාන මාසික වාරික වලින් ගෙවාගෙන යන්න තියෙන්නේ. අත්පිට වටිනාකමින් පළමු ගෙවීම අඩු කළාම අපිට ණය මුදල ලබා ගන්න පුළුවන්. මේ ණය මුදල අපි එක සැරේ ගෙවන්නේ නැහැනේ. මේ ණය මුදල අපි එක සැරේ ගෙවන්නේ නැහැ. මේ ණය මුදල අපි ගෙවන්නේ මාසික වාරික වලින්. ඒක නිසා ණය මුදල විතරක් අපිට ගෙවන්නත් බැහැ. යම්කිසි කාලපමාවක් අපි ගන්න හින්දා කාල සීමාවක් අපි ගත කරන නිසා මේ ණය මුදල ගෙවන්න අපෙන් යම්කිසි පොලියකුත් අය කිරීමක් කරනවා. මේ ණය මුදලට යම්කිසි පොලියකුත් අය කිරීමක් කරනවා. සරි චුට්ටකට හිතුවොත් පොලියක් මුකුත් නැතුව මේ ණයෙන් මම එක මාසයකට කීයක්ද ගෙවන්නේ කියලා මේ ණය මුදල බෙදන්න ඕන මාස ගණනින්. මාස ගණනින්. ඒ කියන්නේ ණය මුදල මාස ගණනින් බෙදුවහම ලැබෙන්නේ එක මාසයකට මම ණය මුදලෙන් කොච්චරක් ගෙවනවද කියලා. ඒකට උන නමක් අපිට කියන්න පුළුවන් එක් මාසක ණය මුදල. එක් මාසක ණය මුදල. විවිධ විදිහට වචන මේකට භාවිතා කරන්න පුළුවන්. කෙනෙක්ට කියන්න පුළුවන් පොලි රහිත මාසික වාරිකය කියන්නේ පොලියක් මොකුත් නැහැනේ. එහෙම කියන්න පුළුවන්. නැත්නම් මාසික ණය මුදල කියන්න පුළුවන්. එක් මාසක ණය මුදල කියන්න පුළුවන්. හරි කොහොමද අදහස වෙන්නේ? එක මාසයක අපි ණය මුදලෙන් එක මාසයකට කොච්චරක් ගෙවනවද කියන එක. පොලියක් නැතිව. හරි පොලියක් නැතිව. ණය මුදලෙන් මාසයකට කොච්චරක් ගෙවනවද කියන එක. එතකොට ණය මුදල මාස ගාණෙන් බෙදුවහම එක මාසයකට ගෙවන ගාණ අපිට ලැබෙනවා. හරි අපි මේකට සංඛ්‍යාත්මක අගයක් ලබා දුන්නොත් මේ ටිකත් එක්කම පැහැදිලි කරගන්න අපි හිතමු අත්පිට වටිනාකම හරි අත්පිට වටිනාකම අපි හිතමු අත්පිට වටිනාකම ගන්නේ රුපියල් 25000යි කියලා 25000යි පළමු ගෙවීමක් තිබ්බා කියමුකෝ 7000ක එහෙනම් 7000 අපි අඩු කරන්න ඕනේ අඩු කළාම ණය මුදල බවට පත් වෙන්නේ එතකොට 18000ක් තමයි ණය මුදල බවට පත් වෙන්නේ හරි අපි හිතමු ගන්න මේක අපි මාස 12කින් ගෙවන්න. මේක අපි ගන්න මාස 12කින් ගෙවන්න. එහෙනම් මේ 18000 පේනව මෙතන නේ 18000 මෙතෙන්ට දාමු. right. මේ 18000 අපි මාස 12කින් නම් ගෙවන්නේ 12න් බෙදුවොත් ලැබෙනවා එක මාසයකට අපි කීයක් ගෙවන්න ඕනද කියලා. එක මාසයකට අපි ගෙවන්න ඕන වෙන්නේ 1.5 1500යි.
රුපියල් 1500ක් අපි එක මාසයකට ගෙවුවා නම් මාස 12න් හරියටම මේ 18000 ගෙවිලා ඉවර වෙනවා. හැබැයි පොලියක් මොකුත් නැතුව. කිසිදු පොලියක් නැතුව මාසයකට අපි 1500 ගානේ ගෙවුවා නම් මේ 18000 ගෙවිලා අවසන් වෙනවා මාස 12 ඇතුළතදී. right. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේකට පොලියකුත් එක්ක තමයි ගෙවන්න තියෙන්නේ. ඒ නිසා අපි ඉස්සල්ලාම බලනවා මෙන්න මේ මාසික ණය මුදලට. මේ මාසික ණය මුදලට පොලිය හදන්න බලන්න. හරි. මාසික ණය මුදලට. ගානේ සාමාන්‍යයෙන් දෙන්නේ වාර්ෂික පොලිය අනුපාතිකයක්. එයා භාවිතා කරලා මේ මාසික ණය මුදලට පොලිය බලන්න හදන. හරි. අපි කරන්න හදන්නේ මාසික ණය මුදලට. මාසික ණය මුදලට පොලිය. මාසික ණය මුදලට පොලිය. හරි. මාසික ණය මුදලට පොලිය හදන්න මේ ආපු මාසික ණය මුදල ගුණ කරනවා මන් ළඟ තියෙන්නේ වාර්ෂික පොලි අනුපාතිකය. වාර්ෂික පොලි අනුපාතිකය. ඒකෙන් ගුණ කරනවා. හැබැයි මාසික ණය මුදලක් එක්ක වාර්ෂික පොලි අනුපාතිකය ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ වාර්ෂික පොලි අනුපාතිකය මාසික පොලි අනුපාතිකයක් බවට පත් කරන්න මේ වාර්ෂික පොලි අනුපාතිකය 12න් බෙදනවා. 12න් බෙදනවා කියන්නේ 12න් එකෙන් ගුණ කිරීම. මේ 12ත් එක්ක අර මාස ගන්න 12 කිසිම සම්බන්ධයක් නැහැ. මේ 12 කියන්නේ වාර්ෂික පොලි අනුපාතිකය මාසික පොලි අනුපාතිකයක් බවට පත් කරගන්න තමයි මේ 12න් බෙදලා තියෙන්නේ. එතකොට මේ මාසික ණය මුදලත් එක්ක එයා ගැලපෙනවා. හරි. මේක අපේ සංඛ්‍යාත්මක උදාහරණෙත් එක්ක බලමු. දැන් 1500 කියන මාසික ණය මුදල වැඩි කරන්න ඕනේ අපි වාර්ෂික පොලි අනුපාතිකය. අපි හිතමු මේ ගානේ වාර්ෂික පොලි අනුපාතිකය 118යි කියලා. 118යි කියලා. ඒක වැඩි කරනවා 12න් එකකින්. මේ මම අරන් තියෙන වාර්ෂික පොලි අනුපාතිකය 118යි කියලා හිතන්න. හරි. එතකොට 1500 බිංදු දෙක කැපෙනවා. 6 වරක් 2යි, 6 වරක් 3යි, 15 වරක් 3 45, 45 බෙදීම 2. 45 බෙදීම 2. ඒ කියන්නේ 22යි සත 50යි. හරි. මේ එන්නේ මාසික ණය මුදලට පොලිය. බලන්න. ණය මුදල ගත්ත අපි ණය මුදල මාස ගාණෙන් බෙදුවාම එක් මාසක ණය මුදල ලැබෙනවා. නමුත් දන්නවා අපි එක් මාසක ණය මුදල විතරක් ගෙවාගෙන යන්න මට chance එක දෙන්නේ නැහැ. මේකට පොලියකුත් ඇඩ් කරනවා. එහෙනම් පොලිය හදාගන්න එක තමයි අපේ ලොකුම වැඩේ මේකේ. පාඩමේ නමත් වෙන්නේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කියන එකනේ. ඒ නිසා මාසික ණය මුදලට පොලිය හදාගන්න. මාසික ණය මුදල පොලි අනුපාතිකයෙන් ගුණ කරලා මාසික ණය මුදලට පොලිය හදාගන්න. එහෙනම් මේ 22.50 කියන්නේ මාසික ණය මුදලට පොලිය. කියන්නේ රුපියල් 1500ක් වෙනුවෙන් පොලිය තමයි 22.50 කියන්නේ. මෙන්න මෙතනදී ප්‍රශ්නයක් එනවා පොඩි. ගොඩක් ළමයින්ට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. මාස ගණන සහ මාස ඒකක ගණන කියන වචන දෙක. ඒ නිසා මම ගානේ දිගට යන්න කලින් ඔය මාස ගණන සහ මාස ඒකක ගණන පොඩ්ඩක් පැහැදිලි කරගන්නවා. මාස ඒකක ගණන. ගොඩක් ළමයි මේක අහලා ඇති. හැබැයි මේක සමහරක් වෙලාවට තේරෙන්නේ නැහැ ළමයින්ට. මොකද්ද මේ මාස ගණන කියන්නේ? මාස ඒකක ගණන කියන්නේ කියන එකේ වෙනස තේරෙන්නේ නැහැ. ඒ නිසා මම මාස එකක ගණන කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නවා. එතකොට මාස ගණන මේකේ 12යිනේ. දැන් මේ ගණන මාස ගණන 12. හැබැයි මතක තියාගන්න මාස ඒකක කියන්නේ ඒ මාස ගණන නෙමෙයි. මාස ඒකක ගණන කියන්නේ මේ මාස ගණන නෙමෙයි. සාමාන්‍ය මාස ගණන 12යි කියලා දුන්නොත් මාස ඒකක ගණන 12 නෙමෙයි. මාස ගණන 18යි කියලා දුන්නොත් මාස ඒකක ගණන කියන්නේ 18 නෙමෙයි. හරි? ඒ නිසා මෙවැනි ගණන් වල තියෙනවා මාස ගණන කියන එකකුයි එක ඕන කෙනෙක්ට තේරෙනවා. මාස ඒකක ගණන කියලා එකකුයි දෙකක් තියෙනවා. අපි තේරුම් ගන්න මොකද්ද මේ මාස ඒකක කියන්නේ කියලා. හරි. මෙහෙම බලමු. මොකද්ද මාසයක් ගන්න කියන්නේ කියලා. දැන් අපි හිතමු අපි ජනවාරි මාසේ අර මග නේද? මෙතන නෑ. ආරටි. අපි හිතමු අපි ජනවාරි මාසේ ඉඳලා මේක ගෙවන්න ගන්නවා කියලා. ඒතර ජනවාරි මාසේ මම ගිහිල්ලා ජනවාරි මාසේ මම ගෙවන්න ගිහිල්ලා 1500ක් එක්ක හරි 1500ක් එක්ක එයාට 22.50ක පොලියක් ගෙවන්න කියලා හිතන්නකො නිකන්. එතකොට 1500ක් ණය නම් තමයි මං 22.50 ඒවා
එකක් එයාට ගෙවන්න ඕනේ. හැබැයි මේ 18000 ඇතුලේ හරි 1512ක් තියෙනවනේ. මේ 18000 ඇතුලේ 1512ක් තියෙනවා. ඒතර ජනවාරි මාසෙදී මං එයාට 18000ම ණයයි. 1500ක් නෙවෙයි මං එයාට 18000ම ණයයි. ඒ 18000 1500 හිතුවොත් මං 1512ක් ණයයි යාට. මං 18000ක් ණයයි කියන්නේ 1500 හිතුවොත් 1512ක් ණයයි. එහෙනම් මං 22.50 ඒවා 12ක් පොලිය ගෙවන්න ඕනේ. 22.50 ඒවා 12ක් පොලිය ගෙවන්න ඕනේ ජනවාරි මාසෙ මං වාරකයත් එක්ක. හරි 1512කට පොලිය ගෙවන්න. right 1512කට පොලිය ගෙවන්න. ඊට පස්සේ පෙබරවාරි මාසෙ මම ණය ගෙවන්න යනකොට ජනවාරි මාසෙ මං 1500ක් ගෙව්වනේ. ඒ හින්දා පෙබරවාරි මාසෙදී මං ණය වෙලා තියෙන්නේ යාට 1511යි. ජනවාරි මාසෙ 1500ක් ගෙවලා නෙන්නේ. ඒ නිසා පෙබරවාරි මාසෙදී මම ණය වෙන්නේ 1511යි. එහෙනම් මම 1511කට තමයි පෙබරවාරි මාසෙදී පොලිය ගෙවන්න ඕනේ. හරි? તો ජනවාරි මාසෙ 1500ක් ගෙව පෙබරවාරිත් 1500ක් ගෙවුවා. දැන් මාර්තු මාසෙට ගියාම මාර්තු මාසේ මං එයාට ණය වෙලා තියෙන්නේ තව ඉස්සරහට ණය තියෙන්නේ 1510ක් විතරයි. ජනවාරිත් එකක් ගෙව්වා පෙබරවාරිත් එකක් ගෙව්වා. ඒ නිසා ජනවාරි මාසේ ණය වෙලා තියෙන්නේ 1510ක් විතරයි. ඔය විදිහට ඔයගලන්ට තේරෙන්න ඕනේ දිගින් දිගට යනකොට 1500ව ගණන මම පොලිය ගෙවන්න ඕන 1500 ගොඩවල් ගාන එක එක අඩු වෙනවා. ඇයි හැම මාසෙම මම 1500ක් ගෙවනවනේ. හැම මාසෙම 1500ක් ගෙවන නිසා 1500ව ගණන එක එක ක්‍රමානුකූලව අඩු වෙනවා. හරි? ඊළඟ මාසෙදී 9කට ගෙවන්න ඕනේ. ඊළඟ මාසෙ 1500 8කට පොලිය ගෙවන්න ඕනේ. ඊළඟ මාසෙ 1500 7කට පොලිය ගෙවන්න ඕනේ. ওই විදිහට 1500 එකක් දක්වා දෙසැම්බර් මාසෙට ගියාම මම ගෙවන්න තියෙන යට 1500 ගෙවලා ඒකට පොලිය ගෙවුවාම ඇති. හරි? එනවාට පේනවා ගෙවන පොලි ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු වෙනවා මේ. ඇයි මෙතනදී මම 1512කටම පොලිය ගෙවන්නේ. මෙතනදී මම 1511කට විතරයි පොලිය ගෙවන්නේ. මෙතෙන්ද 1510කට පොලිය ගෙවන්න ඕනේ. එහෙනම් ක්‍රමානුකූලව ගෙවන පොලි ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ හීන වෙනවා. ඒකයි මේකට හීනවන ශේෂ ක්‍රමය කියලා කියන්නේ. හීනවන ශේෂ ක්‍රමය කියලා කියන්නේ අන්න ඒ නිසා. ඒතර පේනවා පොලිය ගෙවන්න එක අවස්ථාවක මාස 12කට, තව අවස්ථාවක මාස 11කට, තව අවස්ථාවක මාස 10කට ආදී වශයෙන් මුළු අවුරුද්ද පුරාවට බැලුවොත් මම පොලිය ගෙවලා තියෙනවා යාට 12 දන 11 දන 10 දන 9 දන 8 දන 7 දන කියලා ඔන්න ඔහොම විශාල සංඛ්‍යාවකට මම පොලිය ගෙවලා තියෙනවා. හරි? විශාල සංඛ්‍යාවකට පොලිය ගෙවලා තියෙනවා. ඒතර මේ ටික එක දක්වා මම එකතු කරගත්තොත් එන්නේ උත්තරේ 78යි. ඒ කියන්නේ ජනවාරි මාසෙ 1512කට පොලිය ගෙවන්න ඕනේ. පෙබරවාරි මාසෙ 1511කට පොලිය ගෙවන්න ඕනේ. ඔය ආදී වශයෙන් ගෙවන ප්‍රමාණ ගණනය කරලා ගත්තාම පේනවා මුළු ගාන ඇතුලේ මම මුළු ගනුදෙනුව ඇතුලේ මම 1578කට පොලිය ගෙවනවා කියන්නේ. මුළු ගාන ඇතුලේ මම 1578කට පොලිය ගෙවනවා. අන්නේ 78ට තමයි අපි කියන්නේ මාස ඒක ගණන කියලා. හරි? ඒ 78ට තමයි කියන්නේ මාස ඒක ගණන කියලා. ඒතර ඒක මෙහෙම ගන්න බෑනේ. අමාරුයිනේ. මේක ටිකක් සංකීර්ණ කතාවක්නේ. ඒ නිසා අපි කරන්නේ මාස ඒක ගණන මෙන්න මේ විදිහට ගන්නවා. මේ උත්තරේම ගන්න පුළුවන්. අපේ මාස ගන්න 12යි නම් ඒ 12 දෙකට බෙදලා ඊට එකක් වැඩි ගණනින්. ඒ කියන්නේ 12 නම් 13. 18 නම් 19. 24 නම් 25. අන්න එහෙම මාස ගණනට වඩා එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කරනවා. එතකොට 12 බෙදනවා 2කින් 6යි 6 වරක් 13 78යි. අන්නේ 78 අපිට ලබා ගන්න පුළුවන්. හරි. ඒ නිසා ඉස්සලා තේරුම් ගන්න මෙවැනි ගණන් වල මාස ගන්න කියලා එකක් තියෙනවා. මාස එකක් ගන්න කියලා තව එකක් තියෙනවා. ඉස්සලා ඒක තේරුම් ගන්න. ඒ මාස ගන්න කියන එක නෙමෙයි මාස එකක් ගණන වෙන්නේ. මාස ගන්න කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඕනම ළමයට තේරෙනවා. හරි. අපි මාස 12කින් ගෙවන්න ගන්නවා නම් ජනවාරි පෙබරවාරි මාර්තු කියලා මාස 12 තියෙනවා. ඒතර මාස ඒකක කියන්නේ ඒ පළවෙනි මාසයේ ඉඳලා යනකොට පේනවා ඔයගලන්ට අපි පොලිය ගෙවන්න ඕන ඒ වාරිකය
එක ගෙවන්න ඕනේ පොලිය 1500 මේ ගාන හැටියට නම් 1512කට. ඊළඟ මාසේ 1511කට. ඊළඟ මාසේ 1510කට. ඔන්න ඔය විදිහට පොලිය ගෙවන්න ඕනේ. මේ පොලිය යන්න යන්න අඩු වෙනවා. ඒක නිසා තමයි මේකට හීනවන ශේෂ ක්‍රමය කියන්නේ. එතකොට මේ පොලිය ගෙවන මාස සංඛ්‍යාව දිහා හොඳට බැලුවොත් පේනවා මුළු ගණදුණු මාස ඇතුලේ මුළු අවුරුද්ද පුරාවටම 1500 කෑලි 1500 ගොඩවල් 78කට පොලිය ගෙවලා තියෙනවා. අන්නේ මුළු ගණදුන ඇතුලේ මම ගෙවන 1500 ගොඩවල් ගන්න පොලිය ගෙවන 1500 ගොඩවල් ගන්නට තමයි මාසයක ගන්න කියන්නේ. ඒක මෙහෙම ගන්න අමාරු නිසා අපි මෙන්න මේ වගේ සූත්‍රයකින් ගන්නවා. මාස ගන්න දෙකට බෙදලා ඊට එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කළාම ඒ මාසයක ගන්න ලැබෙනවා. හරි. ඒතර මේ මාසයක් කියන්නේ මොකක්ද කියන මේ කතාව සම්පූර්ණයෙන් දැනගෙන ඉඳීම අනිවාර්යෙන් අවශ්‍ය නැහැ. ළමයෙක් දැනන් ඉන්නවා නම් මාසයක ගන්න කියලා එකක් තියෙනවා. ඒක හදන්නේ මෙන්න මෙහෙම මාස ගාන දෙකට බෙදලා එකක් වැඩි සංඛ්‍යාවෙන් කියලා තේරුම් ගත්තා නම් ඇති ඇත්තට. නමුත් අර ගොඩක් වෙලාට එහෙම යන්න ළමයි කැමති නෑනේ. ළමයට ප්‍රශ්නයක් තියෙනවානේ මොකද්ද මේ මාසයක කියන්නේ කියලා. ඒ නිසා තමයි මේ කතාව කිව්වේ. ඒක තේරුම් නැත්නම් ඒක අතහැරලා දාලා මාසයක ගණන කියන එකක් ගන්න ඕනේ අපි කියලා විතරක් තේරුම් ගන්න. ඒ ගන්න මෙහෙමයි කියලා තේරුම් ගන්න. right. දැන් බලමු අපි ගානට එමු. හරි. දැන් මා දැක්කා 1500 එකකට පොලිය 22.50යි. 1500 එකකට පොලිය. ඒතර ඒ කියන්නේ මාසික ණය මුදලට පොලිය. එහෙනම් මාසික ණය මුදලට පොලිය කියන්නේ මාස ඒකක වලින් ගත්තොත් මාස ඒකක එකකට පොලිය. මොකද මේ 1500 කියන්නේ අපේ මාස ඒකකය. මේ 1500 කියන්නේ අපේ මාස ඒකකය. ඒ නිසා 22.50 කියන්නේ එක විදිහකින් අපිට කියන්න පුළුවන් මාසික ණය මුදලට පොලිය කියලා. තව විදිහකින් කියන්න පුළුවන් මාස ඒකකයකට පොලිය කියලා. මාස ඒකකයකට පොලිය කියලා කියන්න පුළුවන්. ඒත් මේකම තමයි. එතකොට ඔයගොල්ලෝ මේ ගානේ දැක්කා ඔක්කොම මාස ඒකක තියෙනවා. මාස ඒකක තියෙනවා 12 බෙදීම 2 වැඩි කිරීම 13 ප්‍රමාණයක්. ඒ කියන්නේ 78ක්. එහෙනම් එක මාස ඒකකයකට පොලිය 22.50 නම් මාස ඒකක 78ක් මේ ගණදුණු ASCII තියෙනවා නම් මං පොලිය ගෙවන්න ඕනේ 22.50 ඒවා 78ක්. 22.50 ඒවා මම 78ක් පොලිය ගෙවන්න ඕනේ. 22.50 ඒවා 78ක් පොලිය ගෙවන්න ඕනේ. 22.50 ඒවා 78ක් පොලිය ගෙවන්න ඕනේ. ගුණ කරලා ගත්තාම උත්තර එනවා 1755ක් ගෙවන්න. ඒ කියන්නේ මාස එකක 78ටම. ඒ කියන්නේ මාස එකක 78ටම. ඒ කියන්නේ මුළු පොලිය. ඒ කියන්නේ මුළු පොලිය. මාස එකක 78ටම පොලිය කියන්නේ මුළු පොලිය. 22.50 ඒවා 78ක් ගෙවන්න. ඒතර මුළු පොලිය 1755ක් ගෙවන්න. ඒතර මම යාට 18000 ගෙවන්නත් ඕනේ 1755 ගෙවන්නත් ඕනේ. නමුත් මේ ගණන් වල මෙහෙම ගෙවන්නේ නැහනේ. 18000 වෙනම ගෙවලා 1755 වෙනම ගෙවලා අර ඉස්සලා කිව්වගේ පොලි අඩු වෙවි ගෙවලා එහෙම ගෙවන එක කරදරයිනේ. කොහොම හරි අපි ගෙවන්නේ 1755 නේ ඔක්කොම පොලිය. ඒ නිසා ඒ පොලියයි මේ 18000යි දෙකම එක්කාසු කරලා බලනවා මං එයාට ගෙවන්න තියෙන මුළු මුදල. මං එයාට ගෙවන්න තියෙන මුළු මුදල. එහෙනම් 18 1755 එකතු කරලා බලනවා ගෙවන්න තියෙන මුළු මුදල. ඒතර ගෙවන්න තියෙන මුළු මුදල වෙන්නේ 19755යි. මේ ගෙවන මුළු මුදල. මුළු මුදල 19755යි. ඒතර පුතා ගෙවන මුළු මුදල එක සැරේ ගිහිල්ලා ගෙවන්නේ නැහැ. දෙසරයකට ගිහිල්ලා ගෙවන්නෙත් නැහනේ. තුන් පාට හතර පාට ගෙවන්නෙත් නැහනේ. 12 පාරකින් තමයි ගෙවන්නේ. එයි මට මාස 12ක් කල් තියෙනවා. ඒ නිසා මේ 19755 ගෙවන්නේ මාස 12කින්. එහෙනම් 19755 එතනින් හදන්නම්. 19755 12න් බෙදුවොත් ලැබෙනවා එක මාසයකට කීයක් ගෙවනවද කියලා. ඒකට තමයි අපි කියන්නේ මාසික වාරිකයක වටිනාකම කියලා. 19755 මම 12 සැරයකට ගිහිල්ලා ගෙවන්නේ. මාස 12කින් ගෙවන්නේ. ඒක 12න් බෙදුනහම එනවා 1646යි 7 25ක්. මේක තමයි එක මාසයකට ගෙවන්න ඕන වාරිකයේ වටිනාකම. ඒතර මේක ඇතුලේ පොලියක් තියෙනවා, ණය මුදලක් තියෙනවා.
ඇයි ණය මුදල බේරෙනවනේ 1500 ගානේ ගෙවුවොත්. 1646ක් කියලා කියන්නේ 1500ට පොඩ්ඩක් වැඩි. ඒ මොකද පොලියත් එක්ක තමයි ගෙවලා තියෙන්නේ. ඒතර ගන්න හරි පිළිවෙලට මේකේ හීනවන ශේෂ ක්‍රමේ නිකම්ම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මොකද මාසයක අපි 78නේ පොලිය බලන්නේ. ඒතර ගානට මාස සංඛ්‍යාව අඩු වෙවි යන ක්‍රමයකට තමයි පොලිය බැලිලා තියෙන්නේ. ඉබේම. හරි. රයිට්. ඔන්න ඔහොමයි අපි මාසික වාරිකයක වටිනාකම හොයාගෙන යන්නේ. ඉතින් මේක මහා අවුල්නේ දැන් මෙහෙම කිව්වහම. මේ ගාන පැහැදිලි කරන්න මේ ටික ගත්තා. හරි. ඒතර එහෙනම් අපි බලමු පොඩි ෂෝට් නෝට් එකක් වගේ දාගන්න මාසික වාරිකයක වටිනාකම හොයනකොට කොහොමද හදන පිළිවෙල කියලා. හරි. රයිට්. මම ඒක දාන්න ඊට පස්සේ ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන්. රයිට්. මෙහෙම ගමු. මේ ටික හරි. අය මුලින්ම ගන්න ඕනේ ණය මුදල. මාතෘකාව වෙන්නේ උඩ කොටස පේනවා. හරි. හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය. හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය යටතේ අපිට කරන්න වෙන්න පළවෙනි එක තමයි එකම කරගන්නම්. වාරිකයක වටිනාකම සෙවීම. එක වෙන්නේ වාරිකයක වටිනාකම සෙවීම. මේක තමයි අපිට මුලින්ම කරන්න තියෙන්නේ. ඒතර වාරිකයක වටිනාකම සෙවීමේදී අපි මුලින්ම ණය මුදල හොයා ගන්න ඕනේ. ණය මුදල හොයා ගන්න ඕනේ. ණය මුදල හොයාගන්නේ අත්පිට මුදලෙන් අඩු කරනවා පළමු ගෙවීම. හරි. ඊට පස්සේ එක් මාසක ණය මුදල ගන්න පුළුවන්. ඒ ණය මුදල මාස ගණනින් බෙදලා. ඒ මාසික ණය මුදලට පොලිය ගන්න පුළුවන්. ඒ මාසික ණය මුදල වාර්ෂික පොලිය අනුපාතිකයෙන් ගුණ කරලා ඒක 12න් එකෙන් ගුණ කරනවා. 12න් එකෙන් ගුණ කරන්නේ මේ වාර්ෂික පොලිය අනුපාතිකේ මාසික පොලියක් බවට පත් කරන්නේ. මේකටම කියනවා මාස එකකට පොලිය කියලා. ඒකට හේතුව මම පැහැදිලි කළා ඉස්සෙල්ලා. එහෙම කියන්නේ ඇයි කියලා. මාස එකක පොලිය. මාස එකකට පොලිය. ඒ වචනේ වැදගත්. මොකද ඊට පස්සේ ගන්නට මේක අපිට ඕන වෙනවා වචනය. ඒක නිසා මේ වචනේත් එක්ක ලියන්න ඕනි. මාස එකකට පොලිය. මාස එකකට පොලිය. තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මාස එක ගණන ගන්න ඕනේ. ඒක ගන්න මේ විදිහට. දැන් මෙහෙම ලියන්න 12 ලියන්න බෑනේ. ඒක නිසා අපි දාමු සූත්‍රයක් වශයෙන් ලියනකොට මාස එක ගණන අපි හිතමු මාස ගණන දෙකට බෙදලා එකක් වැඩි ගාණෙන් ගුණ කරනවා. අපි ඒ විදිහට ලියමු. එකක් වැඩි අගයෙන් ගුණ කරනවා. මාස ගණන දෙකට බෙදලා එකක් වැඩි අගයෙන් ගුණ කරනවා. හරි. එතකොට අපිට එනවා යම්කිසි මාස එක ගණන. එතකොට 22.50 78න් ගුණ කරනවා කියන එකේ තේරුම මොකක්ද? එක මාස එකක පොලිය මාස එකක් ගාණෙන් ගුණ කරනවා කියන එක. ඒතර මුළු පොලිය එන්නේ මාස එකක පොලිය ගුණ කරනවා මාස ඒකක ගණනෙන්. මාස එක ගණනෙන්. හරි. ඊට පස්සේ මුළු මුදල එනවා. මේන මුළු පොලිය අර කලින් ණය මුදලට එකතු කරන්න ඕනේ. මේ ණය මුදලට එකතු කරන්න. එහෙනම් ණය මුදල එකතු කිරීම මුළු පොලිය. මේ ඉන්නවට මුළු මුදල. ඒ මුළු මුදල බෙදනවා මාස ගණනින්. දැන් වාට ලැබෙනවා මාසික වාරිකයක වටිනාකම. හරි. ඔන්න මාසික වාරිකයක වටිනාකම හොයන්න ඕන කරන වගන්ති ලියවෙන පිළිවෙල. ද ප්‍රශ්නය අහලා තියෙන්නේ වාරිකයක වටිනාකම සොයන්න නම් ඒකේ අණු කොටස් දෙකක් තුනක් ඇහුවත් හතරක් පහක් ඇහුවත් එකම එක අණු කොටසක් ඇහුවත් මේ සෙට් එකම මේ ලයිස්තුවම ඔයා හදන්න ඕනේ. අපි ගානකින් බලමු එහෙම අනිවාර්යයෙන්ම මේ විදිහට ඔක්කොම ටික හදන්න ඕනේ. right. දැන් මේක ලියාගන්න මේක ගණන් දෙකක් තුනක් හදනකොට මේ රටාව හොඳට හුරු වෙනවා. ඒ නිසා ගණන් දෙකක් තුනක් අපි හදමු ඊට පස්සේ දැන් මේක ලියාගන්න. විනාඩි දෙකක් විතර දෙන්න.
සර් බෝඩ් එකේ තියෙන එක පොඩ්ඩක් කියවන්න පුළුවන්ද? මොකද්ද? බෝඩ් එකේ තියෙන එක පොඩ්ඩක් කියවන්න පුළුවන්ද? පැහැදිලි නෑ. හරි. දැන් මේ අපි හොයන්නේ වාරිකයක වටිනාකම. හරි. මුලින්ම අපි ගන්න ණය මුදල. ණය මුදල ගන්නේ අත්තිර මුදල අඩු කිරීම පළමු ගෙවීම. පළමු ගෙවීම අඩු කරලා තමයි ගන්නේ. ඊට පස්සේ ඒ ගන්න ණය මුදල මාස ගණනින් බෙදනවා. ඒ මාස ගණනින් බෙදුවහම ලැබෙන්නේ එක් මාසක ණය මුදල. හරිනේ කතාව. ඉතින් මාස ගණනින් බෙදුවහම සම්පූර්ණ ණය මුදල අපිට ලැබෙන්නේ එක මාසක ණය මුදල. මේ තියෙන්නේ ඒ මාසික ණය මුදල වාර්ෂික පොලි අනුපාතිකයෙන් ගුණ කරනවා. මෙතන මැච් වෙන්නේ නැහැ මාසිකයි වාර්ෂිකයි. ඒ නිසා 12න් එකෙන් ගුණ කරනවා මාසික පොලි අනුපාතිකයක් බවට පත් කරන්න. ඒකට නම කිව්වා මාසික ණය මුදලට පොලිය. මාසික ණය මුදලට පොලිය. ඒකටම තමයි කිව්වේ මාස ඒකක එකකට පොලිය කියලා. ඊළඟට මාස ඒකක එකකට පොලියනේ මේ තියෙන්නේ. අපිට ඕනේ ඔක්කොම මාස එකක කීයක් තියෙනවද බලා ගන්න. මුළු පොලිය හදන්න ඕනේ. ඒ නිසා මාස එකක ඔක්කොම කීයක් තියෙනවද බලා ගන්න. මාස එකක ගාන ගන්න. මාස ගණන දෙකට බෙදලා වැඩි කරලා තියෙනවා එකක් වැඩි අගයෙන්. එකක් වැඩි අගයෙන්. මාස එක ගණන මාස ගාන බෙදීම දෙක ගුණ කිරීම එකක් වැඩි අගයෙන්. දැන් ඒ මාසයක ගණන දන්නවා එක මාසයකට පොලියක් දන්නවා එන ඒ දෙක ගුණ කරාම ලැබෙනවා මාස එකක ඔක්කොටම පොලිය. හැබැයි මාස එකක ඔක්කොටම පොලිය කියන්නේ මුළු පොලිය කියලා තමයි කියන්නේ. මුළු පොලිය මාස එකක පොලිය මාස එක ගණනින් ගුණ කරනවා. මුළු පොලිය සහ ණය මුදල එකට එකතු කරගන්නවා. ණය මුදල එකතු කිරීම මුළු පොලිය. එතකොට ලැබෙන්නේ මං ගෙවන්න ඕන මුළු මුදල. සම්පූර්ණ මුදල. ණය මුදල ධන පොලි මුළු පොලි. ඒ ලැබෙන මුළු මුදල මම එක සැරේ ගෙවන්නේ මාස 12කින් ගෙවන්නේ මාස ගණනින් ගෙදන්නේ නිසා මාස ගණනින් බෙදීම දානවා මුළු මුදල. ඒ ලැබෙන්න වාට ප්‍රශ්නෙට උත්තරය මාසික වාරිකයක වටිනාකම. මාසික වාරිකයක වටිනාකම. හරි. සර් පොඩ්ඩක් ආයේ කියනවද? කොහොමද කියන්න ඕනේ? දෙවැනි එක ඉඳන්. කොයි පේලියද? දෙවැනි පේලිය. දෙවෙනි පේලිය එක් මාසක ණය මුදල. ණය මුදල බෙදීම මාස ගණන. හරි. ඔයාට ඕන කරන පේලිය කියන්නේ ඊට පස්සේ. තුන්වෙනි එක සර්. මාසික ණය මුදලට පොලිය. මාසික ණය මුදලට පොලිය. ඒකටම තමයි කියන්නේ මාස ඒකක එකකට පොලිය. මාසික ණය මුදල ගුණ කිරීම වාර්ෂික පොලි අනුපාතිකය ගුණ කිරීම 12න් 1. එතනින් එහාට කියන්න ඕනේද? නෑ සර් හරි. thank you සර්. හරි. right. අන්තිම කියන්න පුළුවන්ද? මොකද්ද කියන්න ඕනේ? අන්තිම එක. අන්තිම එක මාසික වාරිකයක වටිනාකම. ඒකනේ ප්‍රශ්නෙට උත්තරේ. මාසික වාරිකයක වටිනාකම. මුළු මුදල බෙදන්න ඕනේ මාස ගණන. මුළු මුදල බෙදීම මාස ගණන. හරි ළමයි.
හරි. ඉවර ඇතනේ හැමෝම ලියලා? හරි. රයිට් මම ඊළඟ කොටසට යනවා. පැහැදිලිනේ? මදිද පැහැදිලි? සිග්නල් ප්‍රශ්නයක්. රයිට් බලමු. අපි ඊළඟ උදාහරණයට යනවා. දැන් ගණන ඕගොල්ලෝ ගාව නැති නිසා මම ගණන කෙටියෙන් මේක ලියනවා. හරි? කෙටියෙන් ලියන්නේ අවශ්‍ය තොරතුරු ටික විතරක් ලියන්නම්. අපි හිතමු අපි ගන්න යන්නේ මේසයක්. ඒකේ වටිනාකම 35000යි. ඒ කියන්නේ අත්පිට මුදල. හරි? අත්පිට මුදල එතන පේනවනේ. අත්පිට මුදල 35000යි. අත්පිට මුදල 35000යි. මෙයා මුලින් ගෙවනවා 5000. එහෙනම් මූලික ගෙවීම 5000යි. මූලික ගෙවීම 5000යි. මූලික ගෙවීම 5000යි. වාරික දෙනවා අපිට 15ක් ගෙවන්න. වාරික 15කින් ගෙවන්න. වාරික 15කින් ගෙවන්න. අපෙන් අය කරන පොලි අනුපාතිකය වාර්ෂික පොලි අනුපාතය 118යි. වාර්ෂික පොලි අනුපාතය 118යි. ප්‍රශ්නය වාරිකයකට ගෙවිය යුතු අගේ දැන් ණය වාරිකය. අපෙන් අහන්නේ මාසික ණය වාරිකය. මාසික ණය වාරිකය සොයන්න. right. මාසික ණය වාරිකය සොයන්න. කියන්නකෝ. right. මෙන්න ප්‍රශ්නය. හරි. මේ ප්‍රශ්නේ මම දිග ඡේදකින් තියෙන ප්‍රශ්නය අදාළ දත්ත ටික සංඛ්‍යා දත්ත ටික මේ විදිහට ගත්තා. දැන් මාසික වාරිකය සොයනවා නම් ඔයා මේ ටික මතකෙන් හදන්න ඕනේ. හරි දැන් අපිට මෙතන තියෙනවා විභාගකට කරද්දී මතකෙන් හදන්න මේ ටික පුහුණු වෙලා තියෙනවා. මුලින්ම ගන්නේ ණය මුදල. පළමුව ගන්නේ ණය මුදල. හරි. එහෙනම් මෙන්න ණය මුදල ගන්නවා. මුලින්ම ගන්නේ ණය මුදල. මම ටිකක් තේරෙන ලියනවා මේ ඔයගලන්ට කියව ගන්න බැරි නිසා ණය මුදල. ණය මුදල ගන්නේ අත්පිට මුදලින් පළමු ගෙවීම අඩු කරලානේ. මේ වචන ලියන්නේ නැහැ දැන් හොඳේ. right. එහෙනම් පළමු ගෙවීම අඩු කරනවා 35000න් අඩු කරනවා 5000. එතකොට ලැබෙනවා රුපියල් 30000යි. ඒ ණය මුදල. ඊට පස්සේ අපි හදන්න ඕන ණය මුදලට පොලිය. නෑ මේ ණය මුදල මාසයකට කීයක් ගෙවනවද කියලා බලන්න. කියන්නේ එක මාසයක ණය මුදල බලන්න ඕනේ. හරි. එහෙනම් මාසික ණය මුදල. මාසික ණය මුදල 30000 බෙදනවා මාස ගණන අපේ ගානේ තියෙනවා 15කින් ගෙවන්න කියලා. 15න් බෙදනවා. එතකොට පේනවා රුපියල් 2000යි. එහෙනම් මාසික ණය මුදල වෙන්නේ රුපියල් 2000යි. මාසික ණය මුදල රුපියල් 2000යි. දැන් මේ මාසික ණය මුදලට පොලිය ගන්න ඕනේ. මාසික ණය මුදලට පොලිය 2000 ගුණ කිරීම වාර්ෂික පොලි අනුපාතිකය 118 තියෙන්නේ 118 ගුණ කිරීම 12න් 1 ඒ වාර්ෂික පොලිය මාසික පොලිය බවට පත් කරා. බිංදු දෙක කැපුණා 6 ඒවා 2යි 6 ඒවා 3යි. දෙවරක් කැපෙනවා 10යි. 10 3න් වැඩි කළාම 30යි. එහෙනම් මාසික ණය මුදලට පොලිය වෙන්නේ 30යි. මාසික ණය මුදලට පොලිය වෙන්නේ 30යි. මම මේකට තව නමක් කිව්වා මාස ඒකකයකට පොලිය කියලා මේ. මාසික ණය මුදලට පොලියට මම නමක් කිව්වා මාස ඒකකයකට පොලිය. ඉතින් මාස ඒකකයකට පොලිය වැඩක් නැහැ මට ඕනේ මාස ඒකක ඔක්කොටම පොලිය. ඉතින් මාස ඒකක ඔක්කොටම පොලිය ගන්න මාස ඒකක ගන්න දෙනන් ඉන්න එපා. ඒ නිසා හදනවා මාස ඒකක ගණන. මාස ඒකක ගණන හදනවා. ඒක අපි කිව්වා මාස ගණන දෙකට බෙදලා එකක් වැඩි ගාණෙන් ගුණ කරනවා කියලා.
දැන් මාස ගාන වෙන්නේ 15යි. 15 බෙදීම 2 එකක් වැඩි ගාන කියන්නේ 16. දෙවරක් 1යි 16ට 8යි. 15 වරක් 8 120යි. එහෙනම් මේ ගානේ මාස 15ක් තිබුණට මාස ඒකක තියෙනවා 120ක්. මාස ඒකක තියෙනවා 120ක්. ඒතර එක මාස ඒකකයකට පොලිය 30යි. එක මාස ඒකකයකට පොලිය 30යි. ඔක්කොම මාසයක 120ක් තියෙනවා. එහෙනම් 30 120ෙන් ගුණ කරන්න ඕනේ මුළු පොලිය ගන්න. 30 120ෙන් ගුණ කරන්න ඕනේ මුළු පොලිය ගන්න. මුළු පොලිය 12 වරක් 3 36යි 0.2යි 3600යි. මේ 3600ත් මම ගෙවන්න ඕනේ. මේ ණය මුදල 30000ත් මම ගෙවන්න ඕනේ. එහෙනම් 30000යි 3600යි එකතු කළාම ලැබෙනවා මුළු මුදල. මුළු මුදල. ඒ කියන්නේ 33600ක්. 33600ක්. මගෙන් අහන්නේ මාසික වාරිකයක වටිනාකම. දැන් 33600 කියන්නේ මම ගෙවන්න ඕන මුළු ගාන. මේ 33600 මම බෙදුවොත් මාස 15න් මට ලැබෙනවා මාසික වාරිකයක වටිනාකම. ඒ කියන්නේ 15 ඒවා 2යි 15 ඒවා 2යි 3ක් ඉතුරු 36ටත් 2යි 6ක් ඉතුරු 64ට 4යි බිඳුවයි 2240ක්. 2240 ගානේ මාසෙකට ගෙවාගෙන යන්න. හරි. පැහැදිලි ඇති නේද? එහෙනම් ගණන සාරාංශයක් වශයෙන් ලියාගෙන හදන්න බලන්න. ගණන සාරාංශයක් වශයෙන් ලියාගෙන හදන්න. මොකද? හරි. විනාඩියක් දෙන්න චුට්ටක් ඔයගලන්ට පේන්නේ නැහැ කිව්ව නිසා මේ ෆෝන් එක පොඩ්ඩක් මාරු කරන්න. විනාඩියක් දෙන්න. ගන්නකො.
ඒ ගානේ. හරි. අරගෙන බලන්න. ළමයි ලියලා ඉවරනොත් කියන්න. පේන්නේ නැද්ද ඒකේ? ඈ? ඈ? මේ පොඩි එකට අන්ති. දුක් කරන්න. right. නම මේ සිග්නල් ප්‍රශ්නයක් කරමක් කර තියෙනවා මේ පොඩක් බොඳ වෙලා පේන්නේ. හොඳටම පේන්නේ. පේනෝනේ. හරි. තියන්නකෝ. හරි. right මම මේක මකන්න. හරි. අපි තව ගානක් ගමු. මේක දෙනවා අත්පිට මුදල 1,50,000ක් කියලා. හරි. අත්පිට මුදල දෙනවා මේක වෙනස් කරලා ගමුනේ. අත්පිට මුදල අත්පිට මුදල 1,50,000යි. හරි. අත්පිට මුදල 1,50,000යි. මුලින් ගෙවන්න ඕනේ 30,000ක්. මූලික ගෙවීම 30,000ක්. වාරික ගෙවන්නලු වසර දෙකකදී කියලා තමයි දෙන්නේ. හරි. වසර දෙකකදී දෙන්නේ. වසර දෙකක් කියලා කියන්නේ වාරික වලින් ගත්තොත් 24ක් ඈ. වාරික 24කින් වසර දෙකක් තුල මාසික වාරික වලින් ගෙවන්න කියලා තමයි ගානේ කියන්නේ. මම මේක ලිව්වා වාරික 24කින් ගෙවන්න කියලා. වාර්ෂික පොළි අනුපාතිකයේ දීලා තියෙනවා 124ක්. 124ක්. අපෙන් ප්‍රශ්නෙට අහනවා මාසික ණය වාරිකය සොයන්න කියලා. මාසික ණය වාරිකය සොයන්න. හරි. දැන් බලන්න. අර පිළිවෙලටම කරගෙන යන්න තියෙන්නේ. මේ බලන්න. මුලින්ම අපි ණය මුදල හොයාගන්න ඕනේ. ණය මුදල හොයාගන්න මේ අත්පිට මුදලෙන් පළමු ගෙවීම 30,000 අඩු කරනවා.
එතකොට අපිට ලැබෙනවා 1,20,000. ඊළඟට මාසිකව මං ණය කොච්චරද බලන්න ඕන නම් මේ සම්පූර්ණ 1,20,000 මට වාරික දීලා තියෙන්නේ 24යිනේ chance එක. අවුරුදු 2යි. අවුරුදු 2යි කියන්නේ මාස 24යි. එහෙනම් මේක මම 24න් බෙදනවා. එතකොට ලැබෙනවා එක මාසයකට ගෙවන ගාණ 24 ඒවා තියෙන පුතා 120ට 5ක්. ඒ නිසා 5000යි. එහෙනම් මාසික ණය මුදල වෙන්නේ 5000යි. ඒ මාසික ණය මුදලට පොලිය බලන්න ඕන නම් මම ඒ 5000 ගුණ කරනවා වාර්ෂික පොලිය අනුපාතිකය 124 වැඩි කිරීම 12න් එක මාසික පොලියක් බවට පත් කරන්න. බිංදු දෙක කපලා 24 12න් කපලා 50ව දෙකක් කියන්නේ 100යි කියලා ගන්නවා. 100යි කියලා ගන්නවා. මේ 100 කියන්නේ මොකද්ද? මාසික ණය මුදලට පොලිය. මාසික ණය මුදලට පොලිය. වෙන විදිහකින් කියනවා නම් මාස ඒකක එකකට පොලිය. මාස ඒකක එකකට පොලිය. මාස එක පේන්නේ නැහනේ. හරි. මාස ඒකක එකකට පොලිය. මාස ඒකක කොච්චරක් තියෙනවද බලා ගන්න. අපේ ගානේ මාස 24ක් නිසා 24 දෙකට බෙදලා එකක් වැඩි ගාන වන 25න් ගුණ කරනවා. 24 දෙකෙන් බෙදුනම 12යි 12 වරක් 25. 12 වරක් 25. 12 වරක් 25. දාමු 12 වරක් 5 60යි 25 12 කියන්නේ 300යි. ඒතර මාස එක ගාන 300යි. මුළු පොලිය නෙමෙයි මේ මාස එකක් ගාන 300යි. ඒතර මාස ඒකක එකකට පොලිය 100යි. මාස ඒකක ඔක්කොම 300යි. අන්නේ 100 300ෙන් ගුණ කළාම ලැබෙනවා මුළු පොලිය. මුළු පොලිය. හරි 100 300ෙන් ගුණ කරාම ලැබෙනවා. ඒ කියන්නේ 30000යි. 100 300ෙන් ගුණ කරාම ලැබෙනවා 30000. 30000. ඒතර මුළු මුදල වෙන්නේ ඒ 30000ට අර අපි ණය වෙලා තියෙන්නේ යට 1,20,000ක් නේ. ඒ 1,20,000ත් එක්ක එකතු කරන්න. ඒ කියන්නේ 1,50,000ක් මං එයාට සම්පූර්ණයෙන් ගෙවන්න ඕන. 1,50,000ක් මං එයාට ගෙවන්න ඕන. ඒතර වාරිකයක වටිනාකම ගන්න ඕන නම් මේ 1,50,000 බෙදන්න මට වාරික තියෙනවා 24ක් 24න් බෙදන්න ඕනේ. මම මෙතනින් ලියන්න එක. මට තව ගාණක් හදන්නයි ඔක තීද තියාගත්තේ. හරි. මාසික වාරිකය ගන්නේ මේ 1,50,000 කියන මම ගෙවන්න ඕන මුළු මුදල බෙදනවා මාස 24න්. මාස 24න්. එතකොට 150 24න් බෙදලා 1,50,000 24න් බෙදලා ගමු. එකපාර බෙදන්න බැරි නම් අපි සුළු කරගමු. දෙවරක් වලින් කැපුවොත් දෙවරක් 12යි. දෙවරක් 75යි 0.3යි. දැන් 12න් කපමු 6යි. 6යි 3ක් ඉතුරුයි 30ට 2යි. 6ක් ඉතුරුයි 60ට 5යි 0. 6250යි. 6250ක මාසික වාරිකයක් තියෙනවා. පැහැදිලි නේද පුතා?
හරි මම මේ රෙකෝඩින් එක දාන්නම්. මේක grade 11 එකේ පාඩමක්. මේ කහතුම මේ grade 10ද 11ද කියලා. grade 11 එකේ පාඩමක්. grade 11 එකේ කියන්නේ 11 ශ්‍රේණියේ අපේ අච්චු පොත්වල දෙවෙනි කොටසේ ඉස්සලාම හම්බෙන පාඩම 9 වෙනි පාඩම ප්‍රතිශත කියන. හරි 11 ශ්‍රේණියේ දෙවෙනි කොටසේ පළමුව හම්බෙන පාඩම කියන්නේ 9 වෙනි පාඩම ප්‍රතිශත කියන පාඩම. ඒක අපිට මේ හම්බෙනවා හීනවන ශේෂ ක්‍රමය මත පොලී ගණනය කියලා. ඒ හීනවන ශේෂ ක්‍රමය මත පොලී ගණනය කියන කොටස තමයි මේ ගණන් ටික තියෙන්නේ. හරි? අර හැමෝම ළඟම දැන් අච්චුපොත නැතුව ඇති කියලා තමයි මම මේ බෝඩ් එකේ ගාන සාරාංශයක් වශයෙන් යන්නේ. හරිද? right. හීනවන ශේෂ ක්‍රමය මත පොලිය ගණනය කිරීම කියන එක තමයි පටන් ගත්තේ මේ පාඩමේ ආරම්භයක් ගත්තොත් වැල් පොලිය කොටස තියෙනවා. මම වැල් පොල් පාඩමක් වශයෙන් නෙමෙයි ගත්තේ විභාගෙට ලැබෙන ගාණක් වශයෙන් ගත්තේ. විභාගෙට තියෙනවා අපිට කුලිය කියන්නේ හීනවන ශේෂ ක්‍රමය මත පොලිය ගාණක් එන්න මේ සැරේ අවුරුද්දේ මේ අවුරුද්දේ ගොඩාක් ඉඩ තියෙනවා. ගොඩාක් ඉඩ තියෙනවා. හීනවන ශේෂ ක්‍රමය මත පොලිය ගණනය කිරීමේ ගාණක් එන්න. මොකද 2016 අවුරුද්දේ 2017 අවුරුද්දේ ආවා ගණන් දෙකක් එක දිගට. ඊට පස්සේ ලැබුණ නෑ ගාණක්. මේකෙන් ගාණක් කවතර ලේසි ළමයි. ඒ කියන්නේ මේකේ ගණන් වර්ග දෙකයි තියෙන්නේ. අපි දැන් මේ හදාගෙන යන්නේ වාරිකයක වටිනාකම සෙවීමේ ගාන්න මේ හදාගෙන යන්නේ. තව එකක් තියෙනවා වාර්ෂික පොලි අනුපාතිකය ගණනය කරන ගාණ. එතකොට මේ වාර්ෂික පොලි අනුපාතිකය ගණනය කරන ගාණයි මේ වාරිකයක වටිනාකම සොයන ගාණයි කියන ගණන් වර්ග දෙක විතරයි තියෙන්නේ. 2016 ආවේ මේ වගේ වාරිකයක වටිනාකම සොයන ගාණක්. 2017 අවුරුද්දේ ආවේ අර ඊට පස්සේ අපි කරන්න ඉන්න වාර්ෂික පොලි අනුපාතික හදන ගාණක් තමයි 2017 ආවේ. ඊට පස්සේ එක ගාණක්වත් ආවේ නැහැ. හේතුව ගාණක් ආපු ගමන්ම ඒක 2016 ගාණට සමාන වෙනවා. ඒක 2017 ගාණට සමාන වෙනවා. ඇයි වෙන දෙන්න ගණන් නැහැ? ගණන් වර්ග දෙකයි තියෙන්නේ. ඒතර කොයි ගාණ දුන්නත් 2016 ගාණ වගේ එක්ක 2017 ගාණ වගේ. ඒතර පාස් පේපර් එකක තියෙන ගාණක් එහෙමම ආයි දෙන්න විදිහක් නැහැනේ. ඒක නිසා ඊට පස්සේ 17න් පස්සේ මේ જાතිය ගාණක් ආවේ නැහැ. ඒ නිසා දැන් මේ සැරේ අවුරුද්දර විශේෂ අවස්ථාවක් වෙලා තියෙනවා විභාග ටිකක් මොන හරි ළමයින්ගේ පැත්තෙන් හිතලා දෙයක් කරන්න ඕනේ කියලා හිතුනොත් එහෙම කළොත් අනිවාර්යෙන් මේ જાතිය ගාණක් දාන්න පුළුවන්. මොකද ඒක අර 16 ගාණ වගේ ගාණක් හෝ 17 ගාණ වගේ ගාණක් බවට නිකම්මපත් වෙනවා. ඒතර ලේසි. ඒ නිසා මේක පාඩම් කරගෙන ගිහිල්ලා මේ විදිහටම ඉලක්කම් ටික මාරු කරලා හදන්න තියෙනවා. හරි? එච්චර අමාරු වැඩක් නෙමෙයි. මේ අවුරුද්දේ ලැබෙන්න ගොඩක් ඉඩ තියෙනවා. හරි? ඒ නිසා බලා ගන්න. මේ අවුරුද්දේ ලැබෙන්න ගොඩක් ඉඩ තියෙනවා. right. මේක ඉවරයි නේද? ඉවරයි දාලා තිබුණේ. right. හරි. right. අපි හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කිරීමේ තව ගාණක් කරමු. මේ 11 ශ්‍රේණියේ දෙවෙනි කොටසේ තියෙන 9 එක අභ්‍යාසයේ පළවෙනි ගාණ තමයි දැන් මම ගන්න යන්නේ. හරි. ඒ ගණනේ සංඛ්‍යා දත්ත ටික මම අරගෙන තියෙනවා. ගාණ ඔයගොල්ලෝ ගාව පොත නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. හරි. පොත හොයන්න යන්න එපා. දැන් මේ ගණනේ දත්ත ටික මෙතන තියෙනවා. ඒ ගාණේ පුතා කෙලින්ම ණය මුදල දීලා තියෙනවා. කෙලින්ම ණය මුදල දීලා තියෙනවා. වාර්ෂික පොලි අනුපාතිකය දීලා තියෙනවා. වාරික 10යි කියලා කියනවා. වාරිකයක වටිනාකම සොයන්න කියලා මම ලිව්වට ප්‍රශ්නේ අහන්නේ මේ වාරිකයක වටිනාකම සොයන්න කියලා විතරක් නෙමෙයි. හරිද? මම ප්‍රශ්න ටික දාන්නම්. ප්‍රශ්නේ අහන්නේ මෙහෙමයි. ප්‍රශ්නේ අහනවා එකක්. අහනවා මාසකදී ණය මුදලේ කොටස. මාසකදී ගෙවන ණය කොටස. මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දෙකට ආයිත් අහනවා මාසකට ගෙවිය යුතු පොලිය. මාසකට ගෙවිය යුතු පොලිය. රෝමාංක 3ට අහනවා මාස ඒකක ගණන. මාස ඒකක ගණන. 4ට අහනවා මුළු පොලිය.
මුළු පොළි අහන්නේ නිකන් නෙමෙයි පුතා. මුළු පොළි අහද්දී අහනවා හීනවන ශේෂ ක්‍රමයට අනුව හරිද? හීනවන ශේෂ ක්‍රමයට අනුව මුළු පොළිය කීයද කියලා. එතකොට හීනවන ශේෂ ක්‍රමයට අනුව කිව්වා කියලා අපිට විශේෂයෙන් කරන්න කිසි දෙයක් නැහැ. මොකද අපේ මේ මෙතඩ් එක යන්නේ හීනවන ශේෂ ක්‍රමයට තමයි. ඒක නිසා මේක තමයි කරන්න තියෙන්නේ. මේ අපි පොළිය හදන්නේ හීනවන ශේෂ ක්‍රමයට තමයි. ඒක නිසා ගන්නනේ ප්‍රශ්නේ තුල හීනවන ශේෂ ක්‍රමයට මුළු පොළිය හදන්න කිව්වා කියලා අපිට අමුතුවෙන් කරන්න දෙයක් මුකුත් නැහැ. අපි කරන වැඩේම තමයි කරන්න තියෙන්නේ. පහ අහනවා මාසික වාරිකයක වටිනාකම. දැන් ඔයාලට පේනවා අවසාන ප්‍රශ්නේ තමයි මාසික වාරිකයක වටිනාකම. ප්‍රශ්න පහක් තියෙනවා. හරි? ඉතින් මේ පහම ඇහුවත් මේ මාසික වාරිකේ වටිනාකම විතරක් ඇහුවත් අපි හදන ලයිස්තුවම හදන්න ඕනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි. මේ ගාන එකම එක වෙනසක් තියෙනවා. මේකේ අපිට මුදල දීලා නැහැ. මේකේ දීලා තියෙන්නේ කෙලින්ම ණය මුදල. ඒ නිසා ඔයාට පළවෙනි වචනේ ණය මුදල කියන එක සැරේම ලියන්න පුළුවන් නිකන් 50000යි කියලා. අපේ වාක්‍ය ටික පාඩම් තියෙන්න ඕනේ. ගානේ වගන්ති ටික පාඩම් තියෙන්න ඕන. දැන් ඔයගොල්ලෝ ගෙදරදී ගණන් හදද්දී ගොඩක් ළමයි කරන දේ තමයි කලින් හදපු ගානක් දිහා බලාගෙන ඒකේ තියෙන වචන ටික බලාගෙන ලියන. සංඛ්‍යා ටික වෙනස් කර කර. ඒක කරලා වැඩක් නෑ ළමයි. මොකද විභාගෙට ගියාම ඔයාට ආකෘතියක් දෙන්නේ නෑනේ. ඔයාට ආකෘතිය කොල කැලක ලියාගෙන යන්නත් බැහැනේ. ඒක නිසා ඔයාට සිද්ධ වෙනවා ඒ ආකෘතිය පාඩම් තියාගන්න. හරි? මුලින්ම ණය මුදල. ඊට පස්සේ එක් මාසක ණය මුදල. එක් මාසක ණය මුදල. ඒ කියන්නේ 50000 කියන්නේ මාස ඔක්කොටම ණයනේ. මම ගානේ මාස තියෙන්නේ 10යි. එනක 10න් බෙදෙනවා. එතකොට රුපියල් 5000යි. මේක ප්‍රශ්නයකට අහලා තියෙනවා මේ රෝමාංක එකට අහලා තියෙනවා. ඒ නිසා මම මේකට රෝමාංක 1 කියලා දාලා ඉරි දෙකක් එහෙම ගහලා තියෙනවා. ප්‍රශ්නයකට අහලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්ත ප්‍රශ්න දිහා බලන්නේ මම හදා යන පාඩුවේ හදාගෙන යනවා. එක් මාසක ණය මුදල ගත්තාම අපි ඊට පස්සේ කරන්නේ මේ එක් මාසක ණය මුදලට පොලිය ගන්න. එක් මාසක ණය මුදලට පොලිය ගන්න. එතකොට 5000 ගුණ කිරීම 100ට 12 තිබ්බේ 12න් 1 බින්නු දෙක කපලා 12 කපලා 50යි කියලා ගන්න. මේ එක් මාසක ණය මුදලට පොලිය බලනවා ඒකත් ප්‍රශ්නවල අහලාද කියලා. ඒකත් අහලා මේ මාසකට ගෙවිය යුතු පොලිය ඒකත් අහලා. එහෙනම් රෝමාංක 2 දැම්මා. ප්‍රශ්නෙට ඉරි දෙකක් එහෙම ගහලා තියෙනවා. උත්තරෙට ඉරි දෙකක් ගහලා තියෙනවා. හරි? හරි. ප්‍රශ්න දිහා බලන්නේ මගේ වගන්ති ටික මම යනවා. එක් මාසක ණය මුදලට පොලිය. ඊට පස්සේ මම ගන්නේ මාස ඒකක ගණන. මාස ඒකක ගණන තමයි ඊට පස්සේ මම ගන්නේ. මාස ඒකක ගණන. ඒක ගන්නේ වාරික ගණන 10යි. ඒ 10 දෙකට බෙදලා එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කරනවා. 5යි 5 11 55යි. ඒකත් ප්‍රශ්නයකට අහලමි. එන රෝමාංක 3 ඉරි දෙකක් ගහලා තියෙනවා. මාස ඒකක 55යි. ඊළඟට මම කරන්නේ මාස ඒකක 55ටම පොලිය ගන්න. මාස ඒකක 55ටම පොලිය කියලා කියන්නේ අපි කියන්නේ මුළු පොලිය කියලා. අපි කියන්නේ මුළු පොලිය කියලා. එන එක මාස ඒකකයකට පොලිය 50යි. මාස ඒකක 55ටම පොලිය ගන්න නම් මාස එක 55ටම පොලිය ගන්න නම් 55න් ගුණ කරන්න. එතන 55න් ගුණ කළාම මේ පැත්තෙන් දාමු. 5 25 5 25 27යි. 2750. මුළු පොලියක් ප්‍රශ්නයකට අහන්න. දැන් රෝමාංක 4 ඉරි දෙකක් එහෙම ගහලා උත්තරේ තියන්න. හරි. මුළු පොලිය ආවට පස්සේ මම හදන්නේ මුළු මුදල. මුළු මුදල. මම එයාට ගෙවන්න ඕනේ 50000 ගෙවන්නත් ඕනේ. මේ 2750 ගෙවන්නත් ඕනේ. දෙකම එකතු කළාම 52750ක් මම එයාට ගෙවන්න ඕනේ. ඒක පේනවා ප්‍රශ්නයකට අහලා නැහැ. මේ ඒක අහලා නැහැ. එහෙනම් ඒකට අංක දාන්නත් නැහැ. උත්තරෙට ඉරි ගහන්න ඕනෙත් නැහැ. ඒක ප්‍රශ්නයකට අහලා නැහැ. හරි? මුළු මුදල ආවට පස්සේ මම හදන්නේ මාසික වාරිකයක වටිනාකම. ඒක ගන්න 52750 බෙදනවා මට මාස තියෙන්නේ 10යි.
10යි. එතකොට රුපියල් 5275ක් ගෙවන්න ඕන. ඒක ප්‍රශ්නයකට අහලා තියෙනවා. ඒක රෝමාංක 5. උත්තර ටික දෙකක් ගහලා තියෙනවා. හරි. කොනෝම තමයි හැදෙන්නේ මේ ගණන මේ උත්තරය. ඔයගොල්ලෝ ගා පොත නැත්තම් පොඩ්ඩක් මේකත් ලියාගෙන උත්තරේ ලියන්න. මම ගාන හදනකොට හදන්න යන්න එපා. ලියන්න යන්න එපා. හොඳට අහගෙන බලාගෙන ඉඳලා වෙලාව දුන්නාම ලියන්න ඕන. හරි? ඒක තමයි හොඳම දේ. රයිට්. චුට්ටක් ලියන්නකෝ. ළමයි ඉවර නම් කියන්න. හරි. ස්ක්‍රීන්ෂොට් ගහගෙන ඉවරයි කියන්න එපා. ඇත්තටම ඉවර කරන්න. හරි. දැන් මම කියවනේ මේකේ ගණන් වර්ග දෙකක් තියෙනවා කියලා. මේ ගණන් වර්ග දෙකක් තියෙනවා කියලා කිව්වා. එක වර්ගයක් තමයි මම හිතනවා ළමයි ඉවර ඇති කවුරු හරි ඉවර නැත්නම් කියන්න. එතන ඉවර ඇති කෙනෙක් ඉවරයි කොට ආශි කිව්වා ඉවරයි කියලා. රයිට්. ගණන් වර්ග දෙකක් තියෙනවා කියලා මම කිව්වනේ. එකක් තමයි පොලි අනුපාතිකය අපිට දීලා වාරිකයක වටිනාකම සොයන ගාන. අපි දැන් ඒක හදාගෙන ගියා. සමහරක් වෙලාවකට වාරිකයක වටිනාකම සොයන්න කියලා විතරයි කියන්නේ. තව ප්‍රශ්නත් එක්ක ඒක අහන වෙලාවලුත් තියෙනවා. ළමයි ඇත්තටම
තව ප්‍රශ්න සෙට් එකකුත් එක්ක වාරිකයක වටිනාකම අහලා තිබ්බොත් අපිට ඇත්තටම ලේසි. මොකද හේතුව මේ ස්ටෙප්ස් අපිට අමතක වෙලා තිබ්බොත් අර අපේ ලයිස්තුව අපිට මතක් වෙනවා මේ ප්‍රශ්න අණු කොටස් දිහා දැක්කහම මේව මෙහෙම හදන්න තියෙනවා කියලා. හරි? ඒ නිසා ප්‍රශ්නය කොට කරලා කෙලින්ම මාසික වාරිකයක වටිනාකම ඉල්ලලා තිබ්බොත් ටිකක් ප්‍රශ්නේ අමාරුයි. මොකද අමාරු වෙන්නේ අපි මතක තියාගෙන මතකයෙන් තමයි මේ පියවරයන් ටික ඔක්කොම ලියන්න ඕනේ. නමුත් ප්‍රශ්න වශයෙන් අහලා තිබ්බොත් අපිට ඒ ටික නිකම්ම මතක් වෙනවා ඒ ප්‍රශ්න දකිනකොට. ඒ නිසා ප්‍රශ්න වශයෙන් අහලා තිබ්බොත් වැඩි ටිකක් වැඩිපුර ලේසි. කොහොමත් මේක ලේසි පුතා. ගෙදරදීම මේ ලකුණු 10 අරගෙන යන්න පුළුවන්. පාඩම් කරගෙන යන්න තියෙන්නේ මේක මේ විදියටම කොපි කරන්න තියෙන්නේ. ඉලක්කම් ටික මාරු කරලා මේ ගාන ආවොත් ගෙදරින් අරන් යන්න පුළුවන් ලකුණු 10ක්. ඒවලේ හිත සැලසුම් කර කර ඉන්න දෙයක් නැහැ. කෙලින්ම කොපි කරන්න තියෙන්නේ මනසේ තියෙන මතකයේ තියෙන ගණන. රයිට්. හරි. මේ එක වර්ගයක්නේ. මේකේ තව වර්ගයක් තියෙනවා. ඒ තමයි වාරිකයක වටිනාකම දත්තයක් වශයෙන් ලබා දීලා වාරිකයක වටිනාකම දත්තයක් වශයෙන් ලබා දීලා පොලි අනුපාතිකය ප්‍රශ්නයක් වශයෙන් අහනවා. පොලි අනුපාතිකය ප්‍රශ්නයක් වශයෙන් අහනවා. අපි දැන් ඒකට තමයි යන්න හදන්නේ. බලමු. ඒ නිසා අංක 2 යොදලා මාතෘකාවක් ගමු අපි. මේ විදියට මේ මාතෘකාව වෙන්නේ මේ විදියට වාරිකයක වටිනාකම ලබා දී වාර්ෂික පොලි අනුපාතය සෙවීම. මේක තමයි ගාණේ වර්ගය. ඉස්සලා ප්‍රශ්නය වුණනම් දිගට ලිව්වොත් අපි කලින් කරගෙන ගියේ වාර්ෂික පොලි අනුපාතිකයේ දීලා වාරිකයක වටිනාකම සෙවීම. දැන් අපි කරන්නේ වාරිකයක වටිනාකම ලබා දීලා වාර්ෂික පොලි අනුපාතිකයේ සෙවීම. හරි. මම හිතන්නේ ප්‍රශ්න දෙක වැඩ දෙක පැහැදිලි. ඔන්න දැන් මේක චුට්ටක් කලින් එකට වඩා ටිකක් වැඩ තියෙනවා. හරි. අපි උදාහරණයක් එක්ක යන්. එතකොට තේරෙනවා ඒකත් දෙවෙනි උදාහරණය තුන්වෙනි උදාහරණය කරනකොට වැඩිපුර හොඳට තේරෙනවා. ඒ නිසා මුල්ම ගානේදී කලබල වෙන්න එපා. හරි. රයිට්. අපි උදාහරණයක් ගමු. අපි හිතමු රුපියල් අත්පිට මුදල 30000ක් වෙන පළමු ගෙවීම 5000ක් වන වාරික ගණන 10ක් වන ගණනක වාරිකයක වටිනාකම 2720යි කියලා හිතමු. ප්‍රශ්නය අහන්නේ වාර්ෂික පොලි අනුපාතය. දැන් මේ අකුරු පුතා හොඳටම තේරෙන්න ඕනේ නැහැ. මොකද එකම වචන ටිකනේ මේ ලියන්නේ. ඒ නිසා තේරුම් ගන්න වචනේ දකින්නකොටම මේක කියලා. අකුරු හොඳටම පැහැදිලි වෙන්න ඕනේ නැහැ. හරි. රයිට්. අද මේ සිග්නල් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා බෝඩ් එක පොඩ්ඩක් පැහැදිලි මදි. රයිට්. එතන මෙන්න ගාන. දැන් අපිට පේනවා මේකේ වාරිකයක වටිනාකම දත්තයක් වශයෙන් දීලා වාර්ෂික පොලි අනුපාතිකයේ ප්‍රශ්නයක් වශයෙන් අහනවා කියලා අපිට පේනවා. එහෙනම් මේ දෙවෙනි ක්‍රමය, දෙවෙනි වර්ගය, දෙවෙනි ගාන. අපේ දෙවෙනි මාතෘකාව. ඒකට මෙන්න මේකයි පිළිවෙල. මම කලින් එකට පිළිවෙලක් දුන්නා. දැන් මේ දෙවෙනි එකට පිළිවෙල යන්නේ. මේ බලන්න. මුලින්ම අපි ගන්නවා අර විදිහටම ණය මුදල. මුලින්ම අපි ගන්න ඕනේ ණය මුදල. ඒක ඉස්සල්ලා එකත් එක්ක වෙනස් නෑ. ණය මුදල ගන්න ඕනේ. ණය මුදල වෙන්නේ 30000න් අඩු කරනවා 5000. එතකොට රුපියල් 25000යි ණය මුදල වෙන්නේ. ඊට පස්සේ ගන්නවා එක් මාසක ණය වාරිකය. ණය මුදල කියන වාරිකය කියන වචනයක පැටලෙන්නේ ණය මුදල කියලා. එක් මාසක ණය මුදල 25000 බෙදනවා මට මාස දීලා තියෙන්නේ 10යි. මාස 10න් බෙදනවා. එතකොට රුපියල් 2500යි එක මාසයක ණය මුදල. හරි. එක මාසක ණය මුදල 2500.
මේ දෙක කලින් වගේ වෙනසක් නැහැ. දැන් ඊට කලින් ගන්නේ තුන්වෙනියට අපි හැදුවේ මේ එක මාසක ණය මුදලට පොලිය. එක මාසක ණය මුදලට පොලිය තමයි අපි හැදුවේ. නමුත් දැන් අපිට එක මාසක ණය මුදලට පොලිය කියන එක හදන්න බෑ. ඇයි හදන්න බැරි? ඒ එක මාසක ණය මුදලට පොලිය ගන්නකොට වාර්ෂික පොලිය අනුපාතිකය ඕනේ දත්තයක් වශයෙන්. දැන් බෝඩ් එක මකලා තියෙනවා. ඔයාලට පේනවා කලින් ගාන තිබුණා නම් වාර්ෂික පොලිය අනුපාතිකය ඕනේ දත්තයක් වශයෙන්. නමුත් මේ ගානේ වාර්ෂික පොලිය අනුපාතිකය නෑ. ඒක තමයි ප්‍රශ්නේ. ඒ නිසා අපිට එක් මාසක ණය මුදලට පොලිය කියන පියවර හදන්න බෑ. එහෙනම් මේකේ ඒ වෙනුවට දීලා තියෙන දත්තය තමයි එක මාසික වාරිකයක වටිනාකම. එක මාසික වාරිකයේ වටිනාකම දීලා තියෙනවා. එහෙනම් මෙයාගෙන් තමයි දැන් මට ප්‍රයෝජන ගන්න තියෙන්නේ. මෙයාගෙන් තමයි ප්‍රයෝජන ගන්න තියෙන්නේ. එහෙනම් මෙයාගෙන් වැඩේ පටන් ගන්න. ළමයි මේක සාමාන්‍යයෙන් එච්චර ඉගෙන ගන්න නැති, ඉගෙන ගත්තේ නැති, නිකන් සාමාන්‍ය කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න පුළුවන් දේවල් තියෙන්නේ. වාරිකයක වටිනාකම 2720 නම් නිකන් හරි 2720 වැඩි කළොත් මම වාරික 10නේ ගෙවන්නේ යාට. 10න් ගුණ කළොත් එන්නේ ගෙවන මුළු මුදලනේ. ගෙවන මුළු මුදල එන්නේ. එක වාරිකයක් 2720 නම් මම වාරික 10ක් ගෙවනවා නම් 2720 ගානේ 10ක් කියලා කියන්නේ මං ගෙවන මුළු මුදල. එතන 27200ක්. 27200ක් ගෙවන මුළු මුදල. ඒතර 27200ක් ගෙවන මුළු මුදල වුණාම දැන් මේ ගන්න සාමාන්‍යයෙන් ගන්න වැඩක් වශයෙන් හිතන්න. නිකම්ම නිකන් ගාණක් වශයෙන් හිතන්න නැතුව ඒතර මේ වචන තේරෙන දේවල්. ගෙවන මුළු මුදල වෙන්නේ 27200 නම් මං එයාට ණය වෙලා තියෙන්නේ 25000 නම් මේ දෙක වෙනස්නේ. ණය වෙලා තියෙන්නේ 25000යි හැබැයි ගෙවනවා 27200. වැඩිපුර ගෙවනවා. එහෙනම් මේ වැඩිපුර ගෙවන ටික පොලියනේ පුතා. වැඩිපුර ගෙවන ටික පොලි. ඒ නිසා ගෙවන මුළු පොලිය ගන්න පුළුවන් දැන්. 27200න් 25000 කියන ණය මුදල අඩු කරලා දාන්න. රුපියල් 2200යි. එහෙනම් මං එයාට ගෙවන මුළු පොලිය වෙන්නේ 2200යි. මේ ගානෙත් අපිට ඕන වෙනවා මාස 1 ගණන. හරි? ඉස්සෙල්ලා වගේම මාස 1 ගණන මේකෙත් ඕන වෙනවා. ඒ නිසා චුට්ටක් මං හදා ගන්නවා මාස ඒකක ගණන. ඒක කිසිම වෙනසක් නැහැ. ඒක ඉස්සෙල්ලා එකමයි. මාස 10 නම් 10 බෙදීම 2 වැඩි කිරීම 11. දැන් මේ හදන ගමන් ලියන්න එපා ඔයගොල්ලෝ. අහගෙන බලාගෙන ඉන්න. 11 සරක් 5 55. එහෙනම් මාස එකක තියෙන්නේ ඔක්කොම 55යි. මාස එකක 55. එතකොට පුතා මේ ගෙවන මුළු පොලිය 2200 මාස එකක 55ටමනේ. මේ ගෙවන මුළු පොලිය 2200 මාස එකක 55ට. එහෙනම් අපිට මේ 2200 බෙදුවොත් 55න් ලැබෙනව නේද මාස ඒකක එකකට පොලිය. මාස ඒකක එකකට පොලිය ලැබෙනවනේ. හරි. මාස ඒකක එකකට පොලිය ලැබෙනවනේ. මාස ඒකක ඔක්කොම 55යි. ඔක්කොම පොලිය 2200යි. ඔක්කොම පොලිය කියන්නේ මාස ඒකක 55ටම පොලිය කියන එක. ඉතින් මාස ඒකක 55ටම පොලිය 2200 නම් 2255න් බෙදුවාම එනවා මාස ඒකක එකකට පොලිය. හරි. මේක සුළු කරමු 11 වරක් වලින් 5යි 40යි. එහෙනම් මාස ඒකක එකකට පොලිය 40යි. හරි? මාස ඒකක එකකට පොලිය 40යි. ඒතර මාස ඒකක එකකට පොලිය 40 නම් ඔයාලට මතක ඇති ඉස්සෙල්ලා මාස ඒකක එකකට පොලිය කිව්වේ අපි මේ එක් මාසක ණය මුදලට පොලියටනේ. මං කලින් කිව්වා නිල් පෑනෙන් ලියලා මං පෙන්නුවේ මම කිව්ව එක ඒ වචන ටික හරි වැදගත් කියලා. ඊළඟ ගානට ඕන වෙනවා කියලා කිව්වේ. මාස ඒකක එකකට පොලිය කිව්වේ කලින් අපි එක් මාසක ණය මුදලට පොලිය කියන්නේ. ඒතර එක් මාසක ණය මුදලට පොලිය අපි ගන්නෙ සාමාන්‍යයෙන් මේ 2500 කියන එක 100ට ගණනින් ගුණ කළා 12කින් ගුණ කරලා. දැන් වෙන ක්‍රමයකින් අපිට ඒකම ඇවිල්ලා. මාස ඒකක එකකට පොලිය කියන එක ඇවිල්ලා.
හැබැයි සාමාන්‍යයෙන් මාස ඒකක එකකට පොලිය ගන්නේ බලන්න මාස ඒකක එකකට පොලිය අපි ගන්නේ කොහොමද 2500 වැඩි කිරීම 100ට ගණන 100ට ගණන දැන් දන්නේ නැහැ අපි x කියමු 100ට x වැඩි කිරීම 12න් එක මෙන්න මෙහෙම තමයි අපිට කලින් ගානේ මාස ඒකකයකට පොලිය ගත්තේ ඒ වෙලේ අපි ලිව්වා මාස ඒකකයකට පොලිය කියලා ලිව්වා එක් මාසක ණය මුදලට පොලිය කියලා ලිව්වා දෙකම එකයිනේ එහෙනම් මාස ඒක එකකට පොලිය ගත්තේ මෙහෙම දැන් අපිට ඇවිල්ලා තියෙනවා මාස ඒක එකකට පොලිය 40යි කියලා. එහෙනම් ඒ කියන්නේ පුතා මේ දෙක සමානයිනේ. ඒ කියන්නේ මේ දෙක සමානයි. හරි? මම මෙතනින් හදන්නම්. එතකොට අපිට ලියන්න පුළුවන් එහෙනම් මේ 2500 වැඩි කිරීම 100න් x වැඩි කිරීම 12න් 1 කියන එකෙන් එන උත්තරයම තමයි 40 කියලා කියන්නේ. දැන් එහෙනම් මෙතන සුළු කිරීමක් පොඩි කරන්න පුළුවන්. 0.02 x එක මෙතන තියාගෙන 40 ගාවට මේ ටික අරන් යන්න. 25 ගියාම 25 යන්නේ යටට. 12 ගියාම 12 යන්නේ උඩට. ඒව දන්න වෙතින් සුළු කරනකොට මේ පැත්තේ උඩ සංඛ්‍යා ඒ පැත්තේ යටට. මේ පැත්තේ යට සංඛ්‍යා ඒ පැත්තේ උඩට. ඒ කියන්නේ බෙදීම් ගුණ කිරීම වෙනවා ගුණ කිරීම බෙදීම් වෙනවා. හරි? ඒවා දන්නම ඇතිනේ. x සමානයි. ඔන්න සුළු කරමු. 5 වරක් වලින් ගත්තොත් 5යි 5 වරක් වලින් ගත්තොත් 8යි 12 වරක් 8 96යි 96 පහෙන් බෙදන්න ඕනේ හරියටම බෙදෙන්නේ නැහැ දශම ගාණක් එන්නේ ඒක ඇවිල්ලා තියෙන්නේ අපිට 19.2යි 100ට මේක තමයි මේ x කියලා දාන්න එපා ඒක ලියමු වාර්ෂික පොලි අනුපාතයට තමයි මම x කිව්වේ 19.2යි 100ට ඔන්න හරිනේ රයිට් අයිසරයක් කියන්නම් ණය මුදල එක් මාසක ණය මුදල ප්‍රශ්නයක් නෑ කලින් එකමයි. ඒතර මේකේ පොලි අනුපාතිකේ නෑ. ඒ වෙනුවට තියෙන්නේ වාරිකයක වටිනාකම. එයාව පාවිච්චි කළා. වාරිකයක වටිනාකම වාරික ගණනින් ගුණ කළා. එතකොට ලැබෙනවා මුළු මුදල. මුළු මුදල වැඩි ණය මුදලට වඩා. ඒ වැඩි ටික ගත්තා. ඒක තමයි පොලිය. පොලිය තියේදී චුට්ටක් පැත්තකට කරලා මාස එකක් ගන්න ක්ලියර් කරගත්තා 55යි. ඒතර මාස එකක 55ටම තමයි මේ 2200 පොලිය. එන ඒක 55න් බෙදුවොත් අපිට ලැබෙනවා එක මාස ඒකකයකට පොලිය. කලින් ගාන මතක් කරගත්තා. කලින් ගාන අපි මාස ඒකකයකට පොලිය ගන්නේ සාමාන්‍යයෙන් මේ 2500 කියන මාසික ණය මුදල 100ට ගන්නෙන් ගුණ කරලා 12න් එකෙන් ගුණ කරලා. ඒකම දැන් වෙන විදිහකින් ඇවිල්ලා. එන මේ දෙක සමාන කළා. මෙතන මේ දෙක සමාන කරා. ඊට පස්සේ සාමාන්‍ය සුළු කිරීම දෙනම භාවිතා කරලා x එක හොයාගත්තා. x කියලා ගානේ ප්‍රශ්නයක් තිබුණ නැති නිසා අපි වාර්ෂික පොලි අනුපාතිකය කියලා මේක ලිව්වා. හරි. ගැටලුවක් තියෙනවා නම් අහන්න නැත්නම් ගණනත් ලියලා උත්තරේ ලියන්න. ඔය වාරිකයක වටිනාකම ලබා දීලා වාර්ෂික පොලි අනුපාතය සොයන ගණනක්.
ළමයි ඉවර නම් කියන්න. හරිනේ. right. නෑ සර් තාම. ආ, හරි සර්. හරි. right. අපි තව එකක් අරමු. right. අපි තව ගානක් ගමු. මේකේ ගන්නවා ණය මුදල රුපියල් 12000යි. ණය මුදල රුපියල් 12000යි. පොඩි ගානක්. වාරික ගණන 6යි. වාරික ගණන 6යි. වාරිකයක වටිනාකම 2100යි. වාරිකයක වටිනාකම 2100යි. හරි. අපි හිතමු ප්‍රශ්න කීපයක් අහලා තිනවා කියලා. කීපයක් ගමු. අපි හිතමු අහලා තිනවා වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල අහලා තිනවා කියලා හිතමු. දෙක අපි හිතමු මාස ඒකක එකකට පොලි අහලා තිනවා කියලා හිතමු. තුන වාර්ෂික පොලි අනුපාතිකය අහලා තිනවා කියලා හිතමු. right. එතකොට පේනවා වාර්ෂික පොලි අනුපාතිකය අහලා තියෙනවා. වාරිකයක වටිනාකම දීලා තියෙනවා. මේක තමයි තේරුම් ගන්න අපි මේ දෙවනි වර්ගයේ ගාන. වාර්ෂික පොලි අනුපාතිකය හොයනවා කියන්නේ දෙවනි වර්ගයේ ගාන. එතකොට අපි ඒ ක්‍රමයට හදාගෙන යන්න ඕන. හරි බලන්න. මුලින්ම ණය මුදල ගන්නවා. ණය මුදල කෙලින්ම දීලා 12000යි කියලායි. අත්පිට මුදලින් පළමු ගෙවීමක් අඩු කරන්න දෙයක් නැහැ. 12000යි. දැන් මේ ප්‍රශ්නේ ඇහුවේ වාරික ලෙස ගෙවන මුළු මුදල කියලා ඒක එකපාරට කලබල වෙලා හදන්න යන්නේ නැහැ. පිළිවෙලට හදනවා. හරි? ණය මුදල 12000යි. ඒතර එක් මාසක ණය මුදල වෙන්නේ 12000 බෙදීම වාරික ගණන 6යි නේ පුතා. 6යි. ඒ කියන්නේ රුපියල් 2000යි එක් මාසක ණය මුදල වෙන්නේ.
ඒවා ප්‍රශ්න උත්තර වශයෙන් බලාපොරොත්තු වෙලා නැහැ. ඒ නිසා මොකුත් අංක දැමන්නෙත් නැහැ, ඉරි අඳින්නෙත් නැහැ. ඊළඟ මම හදන්නේ ගෙවන මුළු මුදල. ඒතර වාරිකයක් තියෙනවා 2100 කියලා. 2100 ගානේ මම 6ක් ගෙවනවා. 2100 ගානේ 6ක් ගෙවනවා. 2100 6ක් කියලා කියන්නේ 2100 6ක් කියන්නේ 12600. ඉඩ මදි වෙන නිසා මම මේක මකලා යටින් ඉඳලා ඉඩ පොඩ්ඩක් හදා ගන්නවා. right 12600යි. ගෙවන මුළු මුදල. ඒ ගෙවන මුළු මුදල ප්‍රශ්නයකට අහලා තියෙනවා. ඒ නිසා මේකට රෝමාංක එක යොදලා මේකට ඉර දෙකක් ගහලා තියෙනවා. හරි. ගෙවන මුළු මුදලෙන් පස්සේ මම හදාගන්නේ පොලිය. අයි ණය වෙලා තියෙන 12000යි. මුළු මුදල 12600. එහෙනම් 12600න් 12000 අඩු කළාම මට පේනවා රුපියල් 600ක් මම පොලිය ගෙවනවා කියලා. පොලිය. මුළු පොලිය කියමු ඕන. මුළු පොලිය. 600. හැබැයි මුළු පොලිය ප්‍රශ්නයකට අහලා නැහැ. ඒ නිසා මුකුත් කරන්න යන්නේ නැහැ. ඔහොම තියාගන්න. ඊළඟ මුළු පොලිය ආවහම මේ මුළු පොලිය අපි හදන්නේ මාස එක ගණනකට. මාස ඒකක ගණන. මාස එක ගණන. මාස ගණන 6යි. 6 දෙකෙන් බෙදලා 7න් වැඩි කරා. එතකොට එනවා උත්තරේ 3යි 3 වරක් 7 21යි. මාස ඒකක ගණන 21යි. ඊළඟට ගන්න ඕන මාස ඒකක ගණන 21. මාස එක ඔක්කොටම මේ 600 පොලිය. එහෙනම් 600 කියන පොලිය මම 21කින් බෙදුවොත් ලැබෙනවා මාස ඒකක එකකට පොලිය. මාස ඒකක එකකට පොලිය ලැබෙනවා. 621කින් බෙදුවොත්. මේක බෙදලා ගන්න අත්‍යවශ්‍ය නැහැ. හැබැයි දැන් ගන්න ඕනේ මොකද හේතුව ප්‍රශ්නකට ඒක අහලා තියෙනවා. ප්‍රශ්නකට ඒක අහලා තියෙනවා නම් අපි රුපියල් වලින් උත්තරේ ගන්නවා. ඒ නිසා අපි බෙදලා උත්තරේ ගන්නවා 2යි 42යි 18ක් ඉතුරුයි 180යි 180ට 21 ඒවා 5ක් විතරනේ තියෙන්නේ 5යි 6යි 7යි 8යි 8ක් තියෙනවා 21 ඒවා 8ක් තියෙනවා තව ඉතුරු වෙනවා ගාණක් එක දශම උත්තරයක් එනවා හරි බෙදලා ගන්න right ඒ 21යි 7 ගණනක් එනවා 28යි 7 ගණනක් එනවා 28යි 7 ගණන තියන්න ඕනේ මොකද අහලා තියෙන්නේ මාසයකට පොලිය අහලා තියෙන්නේ right දැන් මාස ඒකක එකකට පොලිය දන්නවා මම කලින් ඔයගලන්ට කිව්වා මාස එකකට පොලිය අපි සාමාන්‍යයෙන් ගන්නේ ඉස්සෙල්ලා ගත්තේ මෙන්න මේ 2000ට පොලිය ගන්න එකට තමයි ගන්න ඕනේ ඒක දැනුත් ලියනවා මාස ඒකක එකකට පොලිය අපි ගන්න සාමාන්‍යයෙන් මේ 2000 වැඩි කිරීම වාර්ෂික පොලිය අනුපාතිකේ දන්නේ එයා 12න් එකකින් ගුණ කරලා හරි එතකොට මෙන්න මේ 2000 ගුණ කිරීම කියන එකෙන් තමයි අපි මාස එකකට පොලිය ගන්න. හැබැයි දැන් අපි දන්නවා මාස එකකට පොලිය කියලා කියන්නේ මේ 28යි 7 ගන්න. 28යි 7 ගන්න. හරි අපි 725 කියමු නිකමට. 28 725. එතකොට මේ දෙක සමානයි. මේ දෙකම එකම දෙයක්නේ. ඒ නිසා ලියා ගන්නවා 2000 ගුණ කිරීම 100න් x කියන උත්තරය වැඩි කිරීම 12න් 1 සමානයි. මේ 28 725 ලියන්නේ නැහැ පුතා මෙතෙන්ට 600 බෙදීම 21 ලියනවා මොකද මේ මම 28 725 ගත්තට එයාට ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන නිසා බෙදලා ගත්තා හැබැයි එයා ඕනේ මේ සමාන කිරීම එයා දාගත්තොත් අපිට ප්‍රශ්නයක් වෙනවා මේ සුළු කිරීම කරද්දි ගැටලුවක් ඒ නිසා අපි මේ 600 බෙදීම 21කින්නේ මාස එකකට පොලිය එන්නේ ඒක පාවිච්චි කරනවා දකුණු පැත්තට මේකත් මේකම තමයි අපි යාව තමයි ගන්න දැන් මෙතන බිංදු දෙක කපලා ඉතුරු සංඛ්‍යා ටික ඉස්සෙල්ලා වගේම අර පැත්තට ගෙනියන්න. ගෙනියද්දි මම කිව්වා ඔයගලන්ට ඒ පැත්තේ වැඩි කිරීම ටික මේ පැත්තට ಗುಣ කිරීම වෙනවා. මේ බෙදීම් වෙනවා. බෙදීම් ටික ඒ පැත්තට ಗುಣ කිරීම වෙනවා. සමේ 20 තියෙන්නේ ಗುಣ කිරීමක් ලෙස. එයා යනවා බෙදීමට. බෙදීම කියන්නේ ඉතින් යටට. බෙදීම ඉතින් යටට. ඉතින් යට දැන් සමාජිකෙක් ඉන්නවා එයා ගාවිම ලියනවා. එයා ගාවිම ලියනවා. යට ඉනවා 12. එයා උඩට යනවා. එයා උඩට යනවා. හරි. දැන් සුළු කරන්න තියෙන්නේ. දැන් සුළු කරන්න තියෙන්නේ. බිඳුවට බිඳුව කපන්න පුළුවන්. දෙවරක් 6යි කියලා කපන්න පුළුවන්. හරි. දැන් 6යි 60යි වැඩි කළාම 360යි උඩ යට 21.
මේක බෙදලා දශම උත්තරයක් එන්නේ උත්තරේ තියන්න. හරි 360 21කින් බෙදලා තියන්න 100ට ගණනක් වශයෙන් ඒ උත්තරේ එනවා. අන්න වාර්ෂික පොලි අනුපාතිකය. right. ගැටලුවක් නැහැ නේ පැහැදිලිනේ මෙතන මම ගත්තේ බෙදෙන්නේ නැති ගාණක් ආවොත් උත්තරේ බෙදලා අපි ගන්නේ ප්‍රශ්නයකට එක අහලා තියෙන නිසා. නැත්නම් එහෙම බෙදන්න අවශ්‍යතාවයක් නැහැ. මෙයා හොඳයි අපේ වැඩේට. මෙයා හොඳයි අපේ වැඩේට. හරි. ඊට පස්සේ මේ දෙක සමාන කරලා මේ පැත්තේ සංඛ්‍යාවේ පැත්තට අරන් ගිහලා සුළු කිරීම කරලා තියෙන්නේ. මම 321කින් බෙදලා නැහැ. ඒක ඔයගොල්ලන්ට බෙදා ගන්න පුළුවන්. බෙදලා දශම උත්තරයක් වශයෙන් ප්‍රතිශතය තියන්න. right. මේ තවත් ගණනක්. කරන්න මේකෙන් පස්සේ මේකේ ගමු ෂෝට් නෝට් එක කොහොමද මේකේ ආකෘතිය හදාගන්නේ කියලා.
තමයි ඉවරද? හරි ළමයි. right. හරි බලන්නකෝ. දැන් මේ තියෙන්නේ මම ලියලා තියෙන්නේ අපි කලින් හදපු එක. ඒ කියන්නේ වාරිකයක වටිනාකම සොයන්න තිබුණා වාර්ෂික පොලි අනුපාතිකය දීලා. ඒකට මේ වගේ අපි පියවර 7කින් තමයි හැදුවේ. හරි මේ පියවර 7 මම දකුණු පැත්ත ලිව්වේ නෑ. මේ වම් පැත්තේ තියෙන වගන්ති 7 ලියලා තියෙන්නේ. මුලින්ම ණය මුදල, ඊට පස්සේ එක් මාසක ණය මුදල, ඊළඟට එක් මාසක ණය මුදලට පොලිය. අපි ඒකටම තමයි කියන්නේ මාසයක එකකට පොලිය කියලා කියන්නේ. ඊළඟ මාසයක ගණන ගන්නවා. ඊට පස්සේ මුළු පොලිය ගන්නවා. මුළු මුදල වාරිකයක වටිනාකම. මේ වාර්ෂික පොලි අනුපාතිකය දීලා වාරිකයක වටිනාකම හොයපු පිළිවෙල. හරි වාරිකයක වටිනාකම හොයපු පිළිවෙල. මේ වගන්ති ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. හරි right ඊළඟට අපි ගත්ත පොලි අනුපාතිකය මේක වාරිකයක වටිනාකම සෙවීමනේ. වාරිකයක වටිනාකම සෙවීම තමයි මේ. එතකොට දෙවෙනිට අපි ගත්තේ පොලි අනුපාතිකයේ සෙවීම. පොලි අනුපාතිකයේ සෙවීම. ඒකට 1ටයි 2ටයි වෙනස් වෙන්නේ නැහැ. 1යි 2යි මේවමයි. ණය මුදල ගන්නවා එක් මාසක ණය මුදල ගන්න. ණය මුදල ගත්තා ඊට පස්සේ එක් මාසක ණය මුදල ගත්තා. තුන්වෙනි එකට බලන්න පොඩි රටාවක් තියෙනවා. තුන්වෙනි එකේදී මේ ලයිස්තුවේම යටම එක තමයි උඩට එන්නේ. බලන්න මේ ලයිස්තුවේම යටම එක තමයි උඩට එන්නේ. වාරිකයක වටිනාකම තමයි මෙතනදී අපි සැලකිල්ලට ගන්න. ඒක ලිව්වේ නැහැ පියවරක් වශයෙන්, අවශ්‍ය නැහැ තොරතුරක් වශයෙන් දීප එකක්නේ. දත්තයක් වශයෙන් දීප එකක්නේ. ඒක නිසා අපි ලිව්වේ නැහැ. නමුත් අපි යා තමයි සැලකිල්ලට ගන්නෙ. වාරිකයක වටිනාකම. වාරිකයක වටිනාකම. ඒකම ලිව්වොත් ඒක මෙහෙම වාරිකයක වටිනාකම. අපි යාව තමයි ඊට පස්සේ සැලකිල්ලට ගන්න. ඊළඟට අපි හදන්නේ මේකේ ඊළඟට උඩේ එක. මතක ඇති වාරිකයක වටිනාකම අපි වාරිකයක වටිනාකම අපි මුළු වාරික ගණනින් ගුණ කරලා මුළු මුදල ගන්න. ඒ නිසා මේකේ මුළු මුදල. ඒ කියන්නේ මේකේ යට ඉඳලා එන රටාවක් තමයි පේන්නේ. ඊට පස්සේ අපි හැදුවේ මුළු මුදලෙන් ණය ටික අඩු කරලා දාලා මතක් කරන්න දැන් ටික කලින් හදපු එක මුළු මුදලෙන් ණය මුදල අඩු කරලා දාලා පොලියන එකත් ඒ කියන්නේ මේ පස්වෙනි එක තමයි ඊට පස්සේ හදන්නේ. මුළු පොලිය. ඊළඟට මාස එකක ගාන හැදුව මේකේ. මේ මම මේකේ යට ඉඳලා උඩට යන්නේ. මේක මේ අතර හදාගෙන ඉන්නේ මේකේ යට ඉඳලා උඩට යන පියවර ටික. මාස එකක ගණන. ඒක ගණන. ඊළඟට මේක කරලා තියෙන්නේ මාස එකකට පොලිය හදන එකනේ. ඊට කලින් පියවර. මේක ඊට පස්සේ පියවර වෙන්නේ ඒක. මාස ඒකක එකකට පොලිය. ඔතනින් පස්සේ කරන්නේ අපි දැන් මෙතනින් එහාට යන්න බෑනේ. මෙතනින් එහා පියවර දෙක අපි කලින් කරලානේ තියෙන්නේ. එතකොට අපි කරේ මෙතන ගන්න රටාවයි මේකේ රටාවයි දෙකම ලියාගෙන සමාන කිරීමක් කරලා සමීකරණයක් විසඳන ආකාරයට විසඳුවා. ඒක නිසා මේ දෙවෙනි රටාවේ අමුතු වචන ටිකක් නෑ ළමයි. මට කියන්න ඕනකම තිබුණේ මේ වචන ටිකමයි තියෙන්නේ. මේක යට ඉඳලා උඩට පැමිණීමක් තමයි සිද්ධ වෙන්නේ මේකෙත්. මෙතන ඉඳලා. පළවෙනි දෙක වෙනස් නෑ. ඒකමයි. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ හදපු ගාන මම බෝඩ් එක මකලානේ තියෙන්නේ. ඔයගොල්ලෝ හදපු ගානේ බලන්න. මේ වචන දෙක එහෙමම තියෙනවා. ඊට පස්සේ මේ ටික යටේ ඉඳලා උඩට එන පිළිවෙලක් තමයි තියෙන්නේ. හරි? ඒ අනුව මතක තියාගන්න පුළුවන්
එහෙම හිතුවොතින් යට ඉඳලා උඩට තමයි මේකේ රටාව කොට නැගෙන්නේ. මේක කියලා කිව්වේ පොළි අනුපාතික සෙවීම. එහෙනම් ඔන්න ඔය විදිහට මේ හීනවන ශේෂ ක්‍රමය යටතේ අපිට තියෙන්නේ වාරිකයක වටිනාකම සොයන්නයි පොළි අනුපාතිකය සොයන්නයි විතරයි. ඔය ගණන් දෙක ඔය වර්ග දෙකෙන් ගණන් දෙකක් හොඳට බලාගෙන යන්න 2016 අවුරුද්දේ ගාණක් තියෙනවා. 2016 අවුරුද්දේ 2017 අවුරුද්දේ ගාණක් තියෙනවා. එක ළඟ අවුරුදු දෙකේ ගණන් දෙක දුන්නා අපිට. එතන මේකේ දුන්නා 1 වාරිකයක වටිනාකම සෙවීම, මේකේ දුන්නා 2 පොළි අනුපාතිකයේ සෙවීම. ඊට පස්සේ ගාණක් මට මතක හැටියට ලැබුණේ නැහැ එක අවුරුද්දකවත්. ඒ නිසා මේ අවුරුද්දේදී බොහෝ ඉඩක් තියෙනවා මේ ගණන් දෙකෙන් එකක් ලැබෙන්න. ඒ ලැබෙන එකත් බොහෝ වෙලාවට මෙන්න මේ පොළි අනුපාතිකය හොයන ගාන. ඒ කියන්නේ දෙවෙනි වර්ගයේ ගාණක් වෙන්නත් වැඩි ඉඩක් තියෙනවා. ඒ නිසා හොඳට බලාගෙන යන්න. ගෙදර ඉඳලා අරන් යන්න පුළුවන් ලකුණු 10ක්. හැබැයි ඒකට ගෙදරදී ගණන් හදද්දී ඔයගොල්ලෝ මේ chart එක බල බල fill කරන්න එපා. මතකෙන් හදන්න. හරි. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. අත අපි ඉවර කරන්න යන්නේ. හරි. මම හිතන ප්‍රශ්නයක් මොකුත් නැහැ නේ. right. එහෙනම් මම ඉවර කරනවා. තවත් පාඩමක් මේ වගේ කරගමු. Thank you, sir. right.